නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද දවසේදී අපි චිත්තය නැත්නම් හිත පිළිබඳව අවසාන පාඩම තමයි සිද්ධ කරන්නේ. මේ දවස් කිහිපෙදීම අපි සිත සම්බන්ධයෙන් පාඩම් කිහිපයක් දේශනා කිහිපයක්ම සිද්ධ කරන්නට යෙදුණා. සිත පිළිබඳ নানা පැතිකඩ ගණනාවකින් බලන්නට යෙදුණා. ගිය වතාවේදී අපි කතා කරේ ආයතන පිළිබඳවනේ. ආයතන මනසිත ආයතනයක් වන්නේ කෙසේද කියන එක. ඉතින් ධම්මසංගණියේනේ පාඩ ගත්තම තව තියෙන වචන ටිකක් තමයි මනින්ද්‍රිය, විඥාන, විඥානස්කන්ධ, තජ්ජා මනෝවිඥාන ධාතු කියන පද තුන. ඉතින් මේකෙදී අපි අද සාකච්ඡා කරනවා ඒ තුන සම්බන්ධයෙන් සහ අවසානයේදී අපි මෙතෙක් කතා කරපු කරුණු කාරණා එකතු කරගෙන චිත්තය පිළිබඳව එක විදිහට එකපාර පැතිකඩ කීපයකින් බලන්නටත් අපි යොමු වෙනවා. ඉතින් අද දවසේදී මාතෘකාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනින්ද්‍රිය, ඊට පස්සේ විඥාන, විඥානස්කන්ධ, විඥාන කියන එක අපි කතා කරලා ඉවරයි ඇත්තටම. විඥානස්කන්ධ, තජ්ජා මනෝ විඥාන ධාතු කියන පදයයි. දැන් ඊට පස්සේ ඕවරෝල් නැත්නම් හාත්පසින් සිත පිළිබඳව එකපාර බලන්නත් අපි යමු වෙනවා. මේ ටික තමයි අපේ මාතෘකා ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම තියෙන්නේ මනින්ද්‍රිය කියන එක. මනින්ද්‍රිය. මේක ඇදෙන්නේ මන සහ ඉන්ද්‍රිය කියන පද දෙකකින්. මන කියලා කියන්නේ මැනීම සිදු කරන්නා වූ ධර්මයනේ. මැනීමක් සිදු අරමුණ මනින්නා වූ ධර්මය. අපි ඒ ගැන කතා කරලා තියෙන්නේ. අරමුණක් අනිත් අරමුණ වලින් වෙන්කොට දැනගන්නකොට එක්තරා මැනීමක් වගේ බඳු දැනීමක් එතන සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ යම් කිසි කෘත්‍යයක ඊශ්වරත්වය, මූලිකත්වය දරන ධර්මය කියන එක. ඉන්ද්‍රිය. ඒක සාමාන්‍යයෙන් ඉන්ද කියලා කියන්නේ රජුරවන්ට නමක්, නැත්නම් පාලකයට නමක්. එතකොට යම් යම් කෘත්‍යයන් වල ජීවිතය දාලා යම් යම් කෘත්‍යයන් වල මූලිකත්වයේ ගන්න, ප්‍රධානත්වයේ ගන්න ධර්ම ටිකටත් අපි ඉන්ද්‍රිය කියලා කියනවා. ඉතින් මේක විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය කියන පාඩම හරිය ලස්සන පාඩමක්. මේකෙදී අපි දැනගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ලෙස නම් කරලා තියෙන කෘත්‍ය මොනවද කියලා. ඉන්ද්‍රිය යටතර නම් කරලා තියෙන කෘත්‍ය ටිකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් සත්වයෙකුගේ ජීවිතයට සම්බන්ධ කෘත්‍ය ටිකක්. දැන් උදාහරණයක් ගත්තොත් දැකීම් කෘත්‍ය කියන එක, රූප දකින්නවා කියන එක ජීවිතයට ලොකු සම්බන්ධතාවයක්, ඒ කියන්නේ ලොකු වැදගත්කමක් තියෙන කෘත්‍යයක්. අහනවා කියන කෘත්‍ය, ඇසීම් කෘත්‍ය, ගන්ධ සුවඳ විඳීම් කෘත්‍ය, රස දැනීම් කෘත්‍ය, ඊට පස්සේ ස්පර්ශ විඳීම් කෘත්‍ය, ඊළඟට දිගින් දිගට ජීවත් වෙනවා කියන සංසිද්ධිය. අපි ගත්තොත් එහෙම ස්ත්‍රී භව, පුරුෂ භව, ඒක කෘත්‍යයකට වඩා එතන තියෙන්නේ භාවයක්. ස්ත්‍රී භව, පුරුෂ භව කියන එක. ඊළඟට මනින කෘත්‍ය, මනින කෘත්‍ය කියන අරමුණක් මනින දැනගන්නා වූ කෘත්‍ය, විඳීම් කෘත්‍ය. ඊට පස්සේ විශ්වාස කිරීමට අපහසු දේවල් විශ්වාස කරනවා කියන කෘත්‍ය. ඊට පස්සේ යම්කිසි දේවල් අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා කියන කෘත්‍ය. ඒක අරමුණකට මනාකොට පිහිටනවා කියන කෘත්‍ය. සිත කුසල පාක්ෂයේ පිහිටනවා කියන කෘත්‍ය. ඊට පස්සේ අරමුණක් ගැඹුරින් තේරුම් ගන්නවා කියන කෘත්‍ය. මේ ආදී ලෙසට අපේ ජීවිතයට සම්බන්ධ කෘත්‍ය නැත්තම් ගති ස්වභාව කිහිපයක් බුදුරජාණන් වහන්සේ වැදගත් කොට, ඉතා වැදගත් කොට සලකලා තියෙනවා. ඒ කෘත්‍යයන්, ඒ ස්වභාවයන් අපේ ළඟ තියෙන්නට අවශ්‍ය වෙන මූලිකම ධර්ම ටික. ඒවා අපි සිද්ධ කරන්නේ කවරක් පදනම් කරගෙනද? කවරක්ද ඒ ක්‍රියාවන් සිද්ධ කරන්නට වැදගත් වෙන ධර්මය ආදී කියන දේශනාව තමයි ඉන්ද්‍රිය දේශනාව කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය දේශනාවට අදාළ වෙන කෘත්‍යයන් දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම විඳීම, ආරම්මන රසය විඳීම කියන එක ඉන්ද්‍රිය දේශනාවට අදාළ කෘත්‍යයක්. අරමුණක් අනිත් අරමුණ වලින් වෙන්කොට හඳුනා ගන්නවා කියන එක ඉන්ද්‍රිය දේශනාවට අදාළ කෘත්‍යයක් නෙවෙයි. එතකොට
මොනවා හරි උත්සාහවත් වෙනවා කියන කෘත්‍යය ඉන්ද්‍රිය දේශනාවල දාලා කෘත්‍යයක් නෙවෙයි. ඒ නිසා චේතනාව කියන එක ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. සංඥාව කියන එක ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. ඉතින් මොකද්ද මේකේ පදනම කියලා අහුවොත් එහෙම ඇයි මෙහෙම බෙදීමක් ගත්තේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පරියාය. උන්වහන්සේ තමයි ඒකේ ඊශ්වරත් ඒක දේශනා කරලා තියෙන්නේ Taman හරියයි හිතන ක්‍රමයට. නැත්නම් කෙනෙක්ට තාර්කානුකූලව අහන්නට පුළුවන්. ඇයි සංජානන කෘත්‍ය වැදගත් උනේ නැත්තේ? ඇයි චේතනාවේ කෘත්‍ය වැදගත් උනේ නැත්තේ? ඇයි නැත්නම් වෙන එකක් ගත්තොත් අපි ස්පර්ශයේ කෘත්‍ය වැදගත් උනේ නැත්තේ ආදී දෙසට ප්‍රශ්න අහන්නට පුළුවන්. ඒවා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය කෘත්‍ය යටතට දාලා නැහැ. ඇයි ඒකේ පදනම කියලා හොත් අපිට සාමාන්‍යයෙන් කියන්නට වෙන්නේ මේ කෘත්‍ය ටික තමයි ජීවිතයේ ගොඩාක්ම වැදගත් මූලික සහ සම්මෝහයට හේතු වෙන්නා වූ ලක්ෂණ ටිකක් කෘත්‍ය ටිකක් කියලා අපිට කෙනෙක්ට තර්කයක් නැත්නම් එක්ස්ප්ලනේෂන් එකක් ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය කියන මාතෘකාව ගැන කතා කරනකොට මෙන්න මේ වැදගත් වෙන කෘත්‍යයන් සම්බන්ධයෙන් අපි තේරුම් අරන් ඉන්නට. ඒකේ තියෙන එක කෘත්‍යයක් තමයි මනන කෘත්‍යය. අරමුණක් මනිනවා කියන සිදුවීම. ඉතින් ඒ මනීම් කෘත්‍යෙහි අරමුණක් මැනීම් කෘත්‍යෙහි ඒ කියන්නේ අරමුණක් අනිත් අරමුණු වලින් වෙන්කොට මෙපමණයි කියන වගේ දැනීමෙන් අරගන්නා වූ කෘත්‍යෙහි මූලිකත්වයේ දරන්නේ විඥානය කියන ධර්මය. අනිත් ධර්මත් අරමුණක් ගත්තට අරමුණක් මනින බව ඒවායේ ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අරමුණක් මැනීම් කෘත්‍යෙහි මූලිකත්වයේ ගන්නේ මේ විඥානය කියන්නේ. මනින්ද්‍රිය වෙන්නේ විඥානයයි. විඥානය. ඉතින් දැන් අපි ගන්නවා වේදනාව අරමුණු රස විඳීමෙහි මූලිකත්වයේ ගන්න වේදනාව. සාමාන්‍යයෙන් සමහර අභිධර්ම ඉගෙන ගත්ත අය අහලා ඇති අරමුණු රස අනිත් ධර්මත් අරමුණු රස විඳිනවා. නමුත් වේදනාවසේ විඳින්නේ නැහැ කියන. ඒ ගිරිබින තේරවාදී නිර්වචනය තමයි අනිත් අරමුණු රස විඳිනවා කියලා කියන්නේ වේදනාවේ කෘත්‍ය කරනවා කියන එක නෙවෙයි. අනිත් අරමුණු අනිත් ධර්ම අරමුණු රස විඳිනවා කියන එකේ තේරුම අනිත් ධර්ම වේදනාවේ කෘත්‍ය කරනවා කියන එක නෙවෙයි. ඒවා අරමුණත් එක්ක කරන ගනුදෙනුවම තමයි ඒවායේ ආරම්මන රස විඳීම. එහෙම තමයි ටීකාවල ඉස්සර කරන්නේ. ඒක වේදනාව සම්බන්ධයෙන් කතා කරන්නේ. අනිත් ධර්ම අරමුණත් එක්ක ගනුදෙනු කිරීම තමයි ඒවායේ ආරම්මන රස විඳීම. ඉතින් ඒකේ අරමුණෙහි තියෙන ඉෂ්ඨානිෂ්ඨ රසය විඳ ගැනීම සිද්ධ කරන්නේ වේදනාව විතරයි. ඒ නිසා ආරම්මන රස විඳීමෙහි වේදනාව ඊශ්වරයි කියලා කියනවා. දැන් උදාහරණයකට අපි කියනවා සියලු චෛතසිකය අරමුණු ගන්නවා කියලා. සියලු චෛතසික අරමුණු අනිත් චෛතසික අරමුණු ගැනීම චෛතසික ධර්ම වල අරමුණු ගැනීම මොකද්ද? ඒ අරමුණත් එක්ක කරන ගනුදෙනුව. වේදනාව රස විඳීම තමයි යාගේ අරමුණු ගැනීම. සංඥාවේ හැඳින ගැනීම තමයි යාගේ අරමුණු ගැනීම. විඥානයේ තමයි අරමුණ අනිත් අරමුණින් වෙන්කොට අර ගැනීම සිද්ධ කරන්නේ. ඒ නිසා මෙතන හැමතිස්සෙම මතක තියාගන්න මේ වගේ දේශ සතහන් වෙනකොට හැම චෛතසිකයක්ම අරමුණ ගන්නවා විඥානයේ මූලික වෙනවා කියනකොට විඥානයේ කෘත්‍ය අනිත් ධර්ම කරනවා කියලා ගන්න එපා. හැම ධර්මයක්ම අරමුණු රස විඳිනවා වේදනාවෙහි මූලිකයි කියනකොට අනිත් ධර්මයේ ආරම්මන රස විඳිනවා කියලා ගන්න එපා. එහෙම වුණොත් එහෙම ඒකට කියනවා කෘත්‍ය මාරු වීමක් කියලා. ඒ කියන්නේ වෙන ධර්මයක කෘත්‍යයක් වෙන ධර්මයක් කිරීමක් බවට පත් වෙනවා. එහෙම අවස්ථා කීපයක් තියෙනවා. එහෙම වෙන ධර්ම වලින් කරන කෘත්‍ය කරන්න පුළුවන් කියලා දැන් උදාහරණ මජ්ක්‍ධිම නිකායේ පුරාණ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ප්‍රථම ද්විතිය ධානයේට යනකොට විතර්කේ නැති වුණාම ඒ කෘත්‍ය කොහොමද අරමුණට නැගීම සිද්ධ වෙන්නේ කෙසේද කියන එක විස්තර කරන්නේ. සිතට පුළුවන් ස්වභාවයෙන්ම විතර්කයේ කෘත්‍යත් කරන්න. අරමුණට නැගීම. ඉතින් විතර්කය ඒ ප්‍රබල සිතක් නිසා විතර්කේ නැතුවත් එයාට අරමුණට නැගීම සිද්ධ කරන්නට පුළුවන් කියලා විවරණයක් තියෙනවා. ඉතින් ඒ විදිහට සමහර තැන්වල වෙන ධර්මවල කෘත්‍ය අනිත් ධර්ම කරනවා බඳු විස්තරක් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. ඉතින් කියනතොට ප්‍රශ්නයක් එනවා ඇයි විතර්කය එහෙනම් අවශ්‍ය වෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. එතකොට කියන්නේ විතර්කය හටගන්න ධර්මවල එයා විශේෂයෙන් ඒ කටයුත්ත සිද්ධ කරනවා කියන එක. දැන් සමහර විස්තරයක් තියෙනවා විතර්කය බොහෝ සෙයින් යෙදිලා නිසා විතර්කයෙන් තොරව සිතට හැකියාව වෙනවා අරමුණු ගැනීම නැගීමට කියලා. එක තැනක විස්තරයක් කරනවා සිතට පුළුවන් විතර්කයේ හැකියාව සිද්ධ කරන්නට කියලා. ඒකේ එතන කතා කරන්නේ ඒක සියුම් වෙදීමක් වෙන අරමුණක වෙන ධර්මයක ක්‍රියාවක් තවත් ධර්මයකට කරන්න පුළුවන් කියන
විවරණක් තියෙනවා. සියුම්ම ගැඹුරින් මේක අධ්‍යයනය කරනකොට වැදගත් වෙන කරුණු කාරණා. ඉතින් මේකෙදි කියන්නට ඕනේ මනන ක්‍රියාවෙහි වැදගත් මූලිකත්වය ගන්නේ විඥානය කියන එකයි. මම ඒක විස්තර කරොත් එහෙම මනින්ද්‍රිය යන පදයේ හැදී ඇත්තේ මනස ඉන්ද්‍රිය යන පද දෙකෙනි. මේ අතරින් මන යන පදේ කලින් විස්තර කරන්නට යෙදුනේ. එනම් විඥානයේ අරමුණක් මනමින් දැනගන්නා නිසා මන නම් වේ. අරමුණක් මනමින් දැනගැනීමේදී අරමුණට අවධානය දීම තුළින් එම අරමුණ පිරිසිදු දැනීම වශයෙන් මෙම අරමුණ මෙපමණක්ම වේ යනාදී දැනගැනීම බඳු දැනගැනීමක් වේ. සත්‍යය සිදු කරන ක්‍රියා අතුරින් මේ මනන ක්‍රියාව සුවිශේෂී ක්‍රියාවකි. ඒක ඉතා වැදගත් ජීවිතයේ මේ ක්‍රියාව. විඥානයේ ක්‍රියාව කියලා ගත්තත් එච්චර ගැටලුවක් නැහැ. අනෙක් ධර්ම වලට විඥාණයෙන් තොරව අරමුණක් මැනීම වශයෙන් දැනගැනීම කළ නොහැක. එබැවින් විඥානයේ මනන ලක්ෂණ ඊශ්වරත්වය කරවයි. එබැවින් විඥානයේ මනින්ද්‍රිය නම් වේ. ඉන්ද්‍රිය කෘත්‍යදී අපි හැමදෙස්සම දැනගන්න නැත යම් කිසි කෘත්‍යයක මූලිකත්වය ගන්නෙ නේ. අධිපති එක එක කරේ හැමත කරන කොහොමද කරේ? අපි එක්තරා අරමුණක් තියෙනවා. ගෝල් එකක් තියෙනවා. ඊර්ධියක් තියෙනවා. අධිගමනය කර යුතු දෙයක් තියෙනවා. ඒක අධිගමනය කිරීමේ මුළු process එකේ මූලිකත්වය ගන්න එක තමයි අධිපති කෘත්‍යය කතා කරේ. ඉන්ද්‍රිය කෘත්‍ය කතා කරන්නේ අදාළ කෘත්‍යයන් වල මූලිකත්වය ගැනීම. මනින්ද්‍රිය යන මේ පද දෙකින්ම කියවෙන්නේ සිත පිළිබඳ. ඒ කියන්නේ මොකද්ද? මන කියන්නේ සිතට, ඉන්ද්‍රිය කියන්නේ සිතට. මැනීම් වශයෙන් අරමුණ ගන්නා වූ ධර්මයම එම ක්‍රියාවේ අන්‍ය ධර්ම වලට ඊශ්වර වන බැවින් මනින්ද්‍රිය නම් වේ. නැත්නම් මනස්ස ඉන්ද්‍රියං මනින්ද්‍රියන් නෙවෙයි. මනෝ චේව ඉන්ද්‍රියං මනින්ද්‍රියං කියලා අපි ගන්නට ඕනේ. මනෝ චේව ඉන්ද්‍රියං මනම තමයි ඉන්ද්‍රිය වෙන්නේ. මනම තමයි ඉන්ද්‍රිය. නැත්නම් මනෝචතං ඉන්ද්‍රියං ചാති මනින්ද්‍රියං කියලා ගන්නට පුළුවන්. කර්මධාරයේ සමාසයක් නිසා බොහෝ සෙයින් එක සලකලා තියෙන්නේ. මට මතක හැටියට අවධාරණ පුබ්බපද කර්මධාරයක් ලෙසත් ඒක සලකලා තියෙනවා වගේ මට මතකයි. සාමාන්‍යයෙන් ගන්නේ විශේෂණ උභය පද හරි මනංචතං ඉන්ද්‍රියං ചാති මනෝචසෝ ඉන්ද්‍රියං ചാති මනින්ද්‍රියං කියන ක්‍රමයට ගන්න. ඉතින් විඥාන සහ විඥානක ඊට විග්‍රහ පරයය මොකක්ද? මේ විග්‍රහය විඥානයේ මැනීම් වශයෙන් අරමුණු දැනගැනීමේ ක්‍රියාව සහ මනන ක්‍රියාවේ ඊශ්වර වීමේ ගුණය ප්‍රකට කිරීම වශයෙන් සකසන ලද. මෙතන මේ දෙකම ගන්නට ඕනේ. මෙයාගේ තියෙන මන කියන විතරක් ගත්තම මනන ක්‍රියාව විශේෂත්වයට අරන් තිබුණේ. ඉන්ද්‍රිය ගත්තම ඒකේ තියෙන ඊශ්වරත්වයේ දරන බව තමයි ඒකේ අරන් තියෙන්නේ. විඥාන සහ විඥාන ඛණ්ඩ ගත්තට පස්සේ විඥාන කියන පදය අපි විස්තර කරා. විඥාන කියන විශේෂ ඥානනේ නේ. අරමුණක් අනිත් අරමුණකින් වෙන්කොට පිරිසිදු දැනගන්නා වූ ක්‍රියාව නැත්නම් ඒ දැනගැනීම කරන්නා වූ ධර්මය. ඊළඟට මේ විඥානයෝ මේ සිත් කියන ඒවා නානාකාර සිත් බොහෝ සෙයින් අපේ సంతානයක පහළ වෙනවා. ඒ නිසා විඥාන රාශියක් අපිට තියෙනවා. එක විඥානයක් නෙවෙයි. විඥාන රාශියක් අපිට පහළ වෙනවා. ඉතින් ඒ රාශි අර්ථය දෙන පදයක් තමයි ඛණ්ඩ කියලා කියන්නේ. විඥාන ඛණ්ඩ කියන එක අපි හදන්නේ. විඥාන කියන පදය අපි විස්තර කරලා ඉවරයි. ඛණ්ඩ කියන පදයේ අර්ථය තමයි රාශි අර්ථය. රාශි අර්ථය. සමූහයක් ගොඩක් කියන එකනේ. ඉතින් විඥාන ගොඩක් පහළ වෙනවා. දැන් චක්කු විඥාන, සෝත විඥාන, ලෝභ මූලසිත, ද්වේෂ මූලසිත, කුසලසිත, ක්‍රියාසිත ආදී ලෙසට নানা ප්‍රකාර විඥාන පහළ වෙනවා. ඉතින් ඒ නිසා විඥාන ගොඩක් අපේ సంతානෙම. ඒ විඥාන ගොඩට කියනවා විඥාන ස්කන්ධය කියලා. විඥාන ඛණ්ඩ කියලා. දාරු ඒ කියන්නේ සමූහ රාශි අර්ථය දෙන පදයක් තමයි ඛණ්ඩ කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ මේ රාශිය ද විඥාන ඛණ්ඩ කියව විඥාන ගොඩක් කියන අර්ථය ගන්නට ඕනේ. විඥාන රාශියක් කියන එක. නමුත් මේ එක විඥානයකට සමහර තැන්වල එක විඥානයකට විඥාන ඛණ්ඩ කියලා කියනවා. ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. එහෙම යොදන එක. නමුත් ඒක පරයායකින් යොදන්නේ. මොකක්ද රූල් අර්ථය. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි මුළු මුහුදට යොදන වචනය මුහුදේ කොටසකටත් යොදනවනේ. දැන් අපි කියනවා ගහක් කපනවා කියලා. ගහක් කපනවා කියනකොට කපන්නේ ඇත්තටම ගහේ කොටසක් විතරයිනේ. ගස කොටසක් තමයි අපි කපන්නේ. නැත්නම් අපි ගහක් මේ මුහුද පෙන්නනවා කියලා පෙන්නනකොට මුහුදේ කොටසක් අපි පෙන්නලා තියෙනවා. ඒතර මේ සමූහෙම වචනය අපි කියන්නේ මුහුදේ කොටසක් පෙන්වනවා කියන්නේ මුහුද දැක්ක කියලා නෙවෙයි. මුහුදේ කොටසක් දැක්ක කියන්නේ. ඒතර ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ක්‍රමයක්. සම්පූර්ණ මුහුදට යොදන වචනය කොටසකටත් අපි යොදලා තියෙනවා. ඒ වගේ සම්පූර්ණ ධර්ම ගොඩට යොදන වචනය එහි අවයවයකට
එක ධර්මයකටත් යෙදීම කියලා එකක් පාළියේ තියෙනවා. ඒ නිසා විඥාන සමූහයට යොදන වචනයක් වෙන විඥාන ස්කන්ධ කියන වචනය එක විඥානයකටත් අපි යොදනවා. ඒ නිසා ඒකත් විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ. ඉතින් 4:40 බලන්න ඛණ්ඩ යනු රාශි අර්ථය දෙන අනිෂ්පන්න පාටිපදිකයකි. විඥාන ලක්ෂණ යුක්ත ධර්ම රාශිය විඥානඛණ්ඩ නම් වේ. එනම් කුසල අකුසල විපාක ක්‍රියා ආදී ලෙස පහළවන්න නානා ස්වභාව ඇති විඥාන සමූහය. රූල්ලි වශයෙන් එක් විඥානයකටද විඥානඛණ්ඩ යන ව්‍යවහාරය යොදනු ලැබේ. උදාහරණයට ගසේ කොටසක් කපන විට ගස කප යන ව්‍යවහාරය දෙන්නාසේ මුහුදේ කොටසක් දකින්න විට මුහුද දකින්න යන ව්‍යවහාරය දෙන්නාසේ විඥානස්කන්ධය අතුරින් එක විඥානයකට වද විඥානස්කන්ධ යන නම භාවිතා වෙනවා කියලා මතක තියාගන්න. හරිනේ? එතකොට එකෙන් අදහස් වෙනවා ගොඩක් තියෙනවා කියන එක. විඥාන යන පදය සිතේ ස්වභාවයේ ලක්ෂණය දැක්වීම වශයෙන් ඉදිරිපත් කරන ලද්දක. විඥානයේ තමයි සිතේ ලක්ෂණයනේ. විඥානය තමයි සිතේ ලක්ෂණය. ස්කන්ධ යන පදයෙන් අමුතු ලක්ෂණ විඥාන බොහෝ ගණනක් රාශියක් సంతානවල පහළ වෙන බව දක්වන ලදී. ඊට පස්සේ මෙතනදී නම එනකොට එහි රූල්හි වශයෙන් රාශිය යොදන නම එක අවයවයකටත් යදුවා කියලා යොදා ගන්නට ඕනේ. එහෙනම් විග්‍රහ පරියායදී එක විඥානයකට යචන යොදනකොට ඒකත් කියන්නට ඕනේ, අතරම ලියන්නට ඕනේ. මොකද අවයවයකට සමූහයේ නම අවයවයකට මේ යොදලා තියෙනවා. ඊළඟ පද සත්‍ජා මනෝවිඥාන ධාතු කියන එක. සත්‍ජා මනෝවිඥාන ධාතු. මේ මනෝවිඥාන ධාතු කියන පද ඔක්කොමගෙම කියවෙන්නේ සිත සම්බන්ධයෙන්. මනෝ කියලා කියන්නේ මනන කෘත්‍යයෙන් අරමුණක් දැනගන්නා වූ ධර්ම. විඥානය කියන්නේ විඥානන කෘත්‍යයෙන් අරමුණක් දැනගන්නා වූ ධර්ම. ධාතු කියලා කියන්නේ මේ ධර්මයේ නිස්සත්වයි නිර්ජීවයි. සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි. සත්වයක් නෙවෙයි කියලා කියන්නේ එහි කාරක භාවයක්. නැත්නම් තමන් මොනවද සත්වයේ ලක්ෂණය තමයි තමන්ම ක්‍රියා කරන බව. තමන්ම ක්‍රියා කරන බවක් විඥානයේහි නැහැ. ඒ කියන්නේ ආත්මයක් ලෙස ක්‍රියා කරන බවක්. නිජ්ජී භව කියලා කියන්නේ බොහෝ කාලයක් එකම විදිහට එකම ධර්මයක් ලෙස නොබිදී පවතින ලක්ෂණයකුත් මේක නැහැ. නිජ්ජීවයි. ඒ නිසා නිස්සත්තයි නිජ්ජීවයි කියලා කියන විඥාණයට. ඒ විඥානය නිසා ධාතු ලෙස හඳුන්වලා තියෙනවා. නිස්සත්ත නිජ්ජීව අර්ථයෙන් ධාතු වෙනවා. අරමුණක් අනිත් අරමුණින් වෙන්කොට දැනගන්නා වූ ලක්ෂණයෙන් විඥාන වෙනවා. අරමුණක් මනින විදියට ගන්න නිසා මනෝ කියලා කියනවා. තජ්ජා කියලා කියන්නේ මේකේ තියෙන අනුච්චවික භාවයක්, සුදුසු බවක්, ගැළපෙන බවක්. මොකේට සුදුසු බවක්ද? ස්පර්ශාදී ධර්මවලට සුදුසු බවක්, ගැළපෙන බවක්. මොකද ස්පර්ශාදී ධර්මයන්ට තමන්ව ඇසුරු කරන්න දෙනවා මේ විඥානය. විශේෂයෙන් අපි ඇසුරු කරන බව ගන්න මොන ප්‍රත්‍යයෙන්ද? නිශ්චය ප්‍රත්‍යයට. නිශ්චය ප්‍රත්‍ය කියලා කියන්නේ තමන් ඇසුරු කරන්නට ඉඩ දෙන. හරියට නෙළුම්පතේ දිය බිඳුව නෙළුම්පත දුරු කරන්නා වගේ බැහැර කරන්නා වගේ නොවි තමන්ව ඇසුරු කරන්නට ඉඩ දෙනවා නම් හරියට රෙදි කෑල්ලක් වතුර ටික කපුර රෙදි කෑල්ලක් වතුර ටික උරා ගන්නවා වගේ තමන්ව ඇසුරු කරන්නට තමන් එක්ක ඉන්නට ඉඩ දෙනවා නම් ඒකට කියනවා නිශ්චය කියලා. දුරස් කරන්නේ නැතුව. විඥානයේ තියෙනවා අනිත් ওই ස්පර්ශාදී ධර්මවලට සුදුසු බවක්. තමන් එක්ක හටගන්නට ඉඩ දෙන බවක්. ඒ නිසා විඥානය ඒ ධර්මයන්ට අනුච්චවිකයි, සුදුසුයි, ගැළපෙනවා. ඒ ගැළපෙන අනුච්චවික අර්ථය දෙන පදයක් තමයි තජ්ජා කියලා කියන්නේ. තජ්ජා කියලා කියන්නේ. දැන් තජ්ජා කියන එකේ තව අර්ථයක් වෙනවා තේහි ජාතා කියලා ගන්නත් පුළුවන්. තේහි ජාතා. නමුත් ඒක විඥාන පදයට ගන්නෙ නෑ අපි. ඒක අපි සංඥා චේතනා කියන ධර්ම කතා කරනකොට ගන්න පුළුවන් පදයක්. දැන් මොකද තජ්ජා දැන් තන් සම්පයුත්ත කියලා කියනවනේ. තේන සම්පයුත්ත තන් සම්පයුත්තනේ. ඒ වගේ තේහි ජාතා තජ්ජාතා තජ්ජා කියලා ගන්නට පුළුවන්. ඉතින් ඒක තව නිර්වචනයක්. ඒක විඥාන පදයට අපි සාමාන්‍යයෙන් තේරවාදයේදී අරගන්නේ නැහැ. මෙතන ගන්නේ පාටිපදික අර්ථයක්, අනුච්චවික අර්ථය, ගැළපෙන අර්ථය. මොකටද ගැළපෙන්නේ? ස්පර්ශාදී ධර්මවලට ගැළපෙන ධර්මයක්. ස්පර්ශාදී ධර්මවලට තමන් ඇසුරු කරගෙන හටගන්නට ඉඩ දෙන ධර්මයක් කියන එකයි මේ කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විඥානය ස්පර්ශාදී ධර්ම වලට සුදුසුයි. ඒ කියන්නේ ඕ චෛසික ධර්ම වලට ගැලපෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම ලෝභය කියන එක ද්වේෂය කියන එක ලෝභයට තජ්ජා වෙන්නේ නැහැ. ඒ දෙක එකට පවතින්නේ නැහැ. ඒ දෙක එකට හට ගන්නට බෑ. එතකොට සිත කියන එක
ස්පර්ශය වගේ එකක් ගත්තොත් අනිවාර්යෙන් ඒ දෙන්න එකට හට ගන්නවාමයි. දෙන්නට උණුන් ඇතුව ඉන්න බෑ. එකටම තමයි පවතින්නේ. ඒ නිසා මේ විදිහට ගැළපෙන බව කියන එක මෙතන අරගෙන තියෙන්නේ. අපි ගත්තොත් එහෙම තජ්ජාය anu අනුච්චවික එනම් යමකට ගැළපෙන යමකට සුදුසු යන ආදී අර්ථ දෙන පදයකි. මන anu මනන ක්‍රියාව සිද්ධ කරන ධර්මයයි. විඥානය anu විඥානන ක්‍රියාව සිද්ධ කරන ධර්මයයි. ධාතු anu නිස්සත්ත්‍ය නිර්ජීව ධර්මයයි. විඥානයේ හටගන්නේ තවත් චෛසික ධර්ම වලට තමා සමග හට ගැනීමට ඉඩ දෙමිනි. එබැවින් විඥානය ස්පර්ශාදී ධර්ම වලට ගැළපෙන සහ සුදුසු ධර්මයකි. එමෙයින් තජ්ජා මනෝජ විඥාන ධාතු කියන පදේ නිර්වචනය කරන්නේ කොහොමද? ස්පර්ශාදී ධර්ම වලට සුදුසු ගැළපෙන මනන ක්‍රියාව සහ විඥානන ක්‍රියාව සිදු කරන නිස්සත්ත්‍ය නිර්ජීව ධර්මයක් කියන එක. එනම් විඥානයයි. එනම් සිතයි. එතකොට මේ පදයෙන් පැතිකඩ කිහිපයකින්ම විඥානය කියන එක විස්තර කරනවා. විඥානන ලක්ෂණය නේද? මනන ක්‍රියාව, නිස්සත්ත්‍ය නිජීව භාවය, ඊට පස්සේ ස්පර්ශාදී ධර්ම වලට සුදුසු ගැළපෙනවා කියන එකත් මේකෙන් කියවිලා තියෙනවා. ඒකට සුදුසු ගැළපෙනවා කියන එකත් මේකෙන් කියවිලා තියෙනවා. ඒක නිසා සගවත් එක සංප්‍රයුක්තයි කියලා අපිට ඕන නම් එකෙන් අර්ථකථනය ගන්නට පුළුවන්. ඒ ඉතින් මනෝ විඥාන සහ ධාතු වෙනපත් තුනෙන්ම කියවෙන්නේ විඥාන නැමැති පරමාර්ථ ධර්මයේ පිළිබඳව තජ්ජා යනු විඥානයේ ගුණයක් ප්‍රකට කරන විශේෂණ පදයක් කියලා මතක තියාගන්න. තජ්ජා. ඒකට ගැළපෙන ධර්මයක් කියන එක. මේකේ විග්‍රහ පරයයිතා ඒකත් ඉතා වැදගත්. ඇයි මේ නම දීලා තියෙන ක්‍රමය මොකද්ද? මේ විග්‍රහය සකස් කර ඇත්තේ විඥානයේ ස්වභාව ලක්ෂණය පදනම් කරගෙන. මොකද විඥාන කියන පදේ තියෙනවනේ. විඥාණයෙන් කියවෙන්නේ ස්වභාව ලක්ෂණයනේ. ඒක මොකක්වත් පරයයක් නෙමෙයි. කෙලින්ම සුද්ධ නිෂ්පර්යාය නිර්වචනය සිත සම්බන්ධයෙන්. විඥානයේ ස්වභාව ලක්ෂණය. ඒ බව විඥාන පදයෙන් ප්‍රකට වේ. එලෙසම විඥානයේ මනන ක්‍රියාව මින් මතු කර ඇත. මනන කියන අතිරේක විශේෂ ක්‍රියාවක් නේ. චිත්ත ක්‍රියාව මතක, චින්තන ක්‍රියාව, මනන ක්‍රියාව මතකයි. මනන ක්‍රියාව කියන්නේ විශේෂ ක්‍රියාවක්. ඒකත් මතු කරලා තියෙනවා. ඒ තව දෙහියති ස්පර්ශාදී ධර්මයන් නිශ්චය වෙමින් Taman ඇසුරු කරමින් හට ගැනීමට ඉඩ දෙන බව. එනම් ස්පර්ශාදීට ගැළපෙන බව නම් වූ ගුණයද ප්‍රකට කරලා තියෙනවා. ඊට පස්සේ මෙම් පදයෙන් අවසාන වශයෙන් විඥානයේ ඇති නිස්සත්ත්‍ය නිර්ජීව භාවය ප්‍රකට කරලා තියෙනවා. ඒ නිසා මේක ඊටාම ලස්සන පදයක්. මේ ගොඩාක් යොදා ගන්න පුළුවන් විදර්ශනා භාවනාව සඳහා. ඉතින් දැන් අපි පද ධම්මසංගණයේ තිබිච්ච පද සියල්ල විඥානයේ සම්බන්ධයෙන් කතා කරන්නට යෙදුණා. ඉතින් විඥානය කියලා කියන්නේ හුදු අරමුණට අවධානය දෙන බව. ඒ අවධානය දෙන බව උනත් තවත් කොච්චර ගැඹුරට විස්තර කරන්න පුළුවන්ද කියන එක පැහැදිලිව මේ ධම්මසංගණී පද 11 විතරයි. දැන් සූවිසි ප්‍රත්‍ය යටතෙන් ගත්තොත් ඊට පස්සේ තව සූත්‍රාන්තර නාය ක්‍රම වලින් ගත්තොත් විඥානයේ තියෙන උපමා ටික අරගත්තොත් නේද? මේක තවත් ගොඩාක් විස්තර කරන්නට පුළුවන් පදයක් හුදු විඥානයේ පමණක් කියන එක. නමුත් විඥානය කියලා කියන්නේ හුදු අරමුණට අවධානය දෙන ගතිය විතරයි. ඉතින් මේ විදිහට නානා පැතිකඩ වලින් මේක දිහා බලන්නට පෙළඹුණොත් එහෙම අපිට පරමාර්ථ ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් ථේරවාදයේ හැටියට මේ වගේ හාත්පසින් එක ධර්මයක් සම්බන්ධයෙන් හාත්පසින් දත හැකි සියලු ආකාරයෙන් අවබෝධ කරගත්ත නිසා තමයි තථාගතවරේ සම්මා සම්බුද්දයි කියලා හඳුන්වන්නේ. පසේ බුදුරෙක් වුණත් අග්‍ර ශ්‍රාවකයෙක් වුණත් ඒ ධර්මයක් සම්බන්ධයෙන් දැනගන්න පරාසය සීමා සහිතයි. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ තනියම ස්වයම්භූව මේ ලෙසට මේක විග්‍රහ කරගන්නවා කියන එක ඒකෙන්ම තේරෙනවා උන්වහන්සේ සුවිශේෂී ඥානවන්තයෙක් කියලා. දැන් බලන්න මේ පද විස්තර කරනකොට අපිට තේරෙනවා it makes sense කියලා අපිට තේරෙනවා. දැන් මේ අපි තියලා තියෙන කියපු දෙයක් විස්තර කරපු දෙයක් ආචාර්ය පරම්පරාවෙන් විස්තර කරන් ආපු දෙයක් මේ විස්තර කිරීම. ඒතර කවුරු හරි පුද්ගලයෙක් මේක මුලින්ම අවබෝධ කරගෙන මුලින්ම මේ විදිහේ පද දදා මේක විස්තර කරා කියනකොටම ඒකෙන් අපිට ගම්ම වෙනවා කොච්චර ගැඹුරු ඥානයක් මේ උත්තම පුද්ගලයාට තියෙන්නට ඇතිද කියලා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් ඔක ඒකත් මම මතක් කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් අපි හිතනකොට උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අපිට සාමාන්‍යයෙන් අර ඒවල වටිනාකම අපේ හිතට වැහිලා යන ಗುಣ දෙකක් තියෙනවා. ඒ ಗುಣ දෙක අපි එළියට ගත්ත ගමන් අනිත් ඔක්කොම ඒවා එකට යටයිනේ වගේ හැඟීමක් අපේ හිතුවේ ඇතිවෙනවා. මොකද්ද? සර්වඥතා ඥානය යමක ප්‍රාතිහාරේ ඥානය. සර්වඥතා ඥානයම සියල්ල දැනගන්න පුළුවන් කියන එකෙන් ආයේ උන්වහන්සේ බුදුර සියල්ල දන්නවනේ කියලා අපිට හැඟෙනවා. ඊට පස්සේ යමක ප්‍රාතිහාරේ ඥානයම කරන්න පුළුවන් උපරිම 이르දිය කරන්නට පුළුවන්. මේ දෙක තමයි උන්වහන්සේගේ විශේෂයෙන්ම ට්‍රේඩ් මාක්ස් දෙකනේ. ඒ කියන්නේ බුදුවරයෙක්ගේ තියෙන සුවිශේෂීම අංග දෙක තමයි
සර්වඥතා ඥානය, යමක ප්‍රාතිහාර්ය ඥානයයි. ඉතින් මහා කරුණාව කියන එක ඊළ ගුණයක් ලෙස ගන්නට පුළුවන්. මහා කරුණාව කියන එක. ඒ නිසා මහා කාරුණික මහා ප්‍රඥා කියලාත් කියනවා. උන්වහන්සේගේ ඇබිලිටිස් ගත්තම, හැකියාවන් ගත්තම යමක ප්‍රාතිහාර්යය තමයි ඉහළින්ම තියෙන්නේ. ඊට පස්සේ අනිමා මනිමා ආදී ලෙස විශේෂ 이르දි හැකියාවන් ටිකුත් තියෙනවා. ඒක වුණත් මේකට අතුලත් කරන්න පුළුවන්. ඉතින් මේ ටික ගත්තම අපිට සාමාන්‍යයෙන් හිතනවා ඉතින් ඒ බුදුරජාණන් වහන්සේනේ කියලා වගේ හැඟීමක්. නමුත් මතක තියාගන්න ඒ ಗುಣ දෙක තියෙන අතරතුරේදී අපි නිතරම අපිට මේක අපිව මේ දැනට දාලා හිතන්නට ඕනේ. අපිට මේ ධර්මය තේරෙන ක්‍රමයයි. දැන් අපිට මේක ඉගෙන ගන්නකොට අපිට දැනෙනවා මේ කොච්චර ගැඹුරුද, කොච්චර පෘතුලද, කොච්චර පුළුල්ද, කොච්චර රසවත්ද කියන හැඟීම අපිට එනවා. ඒතර කවුරු හරි කෙනෙක් මේක තනියම අවබෝධ කරා නම් මෙන්න මේ নানা පරයයන්වලින් මේක දැනගත්තම අපිට තේරෙනවා අපි කොච්චර දඟලයිද, අපිට කොච්චර අපහසු වේද මේ වගේ තැනකට පැමිණෙන්නට. ඒතර උන්වහන්සේ එතනට පැමිණියා කියන එකෙන්ම තේරෙනවා ඒ පුද්ගලයා, ඒ කියන්නේ හිතා ගන්න බෝධිසත්ව හිත කියන එක. ඒ කියන්නේ බෝධිසත්ව හිත කියලා ගත්තම ඒ බෝධිසත් අවසානාත්ම භාවයේදී මේ බෝසත් හිතට මේ වගේ සුවිශාල දැනුම් අධ්‍යක්ීම් පරාසයක හිතන්නට පුළුවන් බව, අවබෝධ කරන්නට පුළුවන් බව ඒ හිතට තිබිලා තියෙනවා. ඒ වගේ ඥානයකට පදනම් වෙච්ච භවාංගයක් තමයි එදා ලුම්බිනි සල්ලුවේදී උප්පත්තිය ලබන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් ඒ නිසා ඒ තැන පූජනීය වන්දනීය බවට පත් වෙනවා. ඉතින් අපිව මේකට දාලා බැලුවා අපිට තේරෙනවා මේ කියලා තියෙන එක ඉගෙන ගන්නටත් අපිට ගොඩක් අමාරුයි. ඒක වුණත් අපේ හිතට සමහරට දරන්නට අපහසු භාවයේ තියෙනකොට උන්වහන්සේ මේක තනියම අවබෝධ කරගෙන වචන වලට නැංගුවා. ඊළඟ ප්‍රශ්නේ මේක වචන වලට නංවලා කියනවා. පසේ බුදුරට කරගන්න බැරි සිද්ධියක් මේක. ඉතින් ඒක අපිට පැහැදිලි වෙන තැන තමයි මේක පොත්වල ලියලා මෙච්චර ලියලා තිබිලත් මේක කියාගන්න කොච්චර අපහසුද අපිට. දැන් මම දන්නවා මේක උගන්වන්න ගියාම කොච්චර අපහසුද මේක කියාගන්න මේ වචනේ. වරද්ද ගන්න නැතුව. ඒක තනියම කාගෙන්වත් මේක අහලා නැතුව මේ තමන් අවබෝධ කරගත්ත දේ මේක කියන්න පසේ බුදුරට හැකියාවක් එන්නේ නැහැ. ඒ තියෙන වචන යොදාගෙන මේක කියන්නට අපහසුයි. උන්වහන්සේට ඒ හැකියාවපවත් තියෙනවා. එතකොට උන්වහන්සේ අපිට තේරෙනවා අපි සාමාන්‍ය මනුස්ස කෝණයකින් මිනිස්සෙක් කියන කෝණයෙන් බලනකොට අපිට තේරෙනවා මේ සුවිශේෂී පුද්ගලෙක්. හිතා ගන්නට අපහසු කෙනෙක්. මේ තරම් ගැඹුරින් මේ වගේ විවරණයක් කරාද කියන එක හිතා ගන්නට අපහසු වෙනවා. ඒ නිසා තමයි අපිට මේ ධර්මය ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සතුට ඇති වෙනවා. ඒ කියන්නේ ඥානවන්ත කුල පුත්‍රයෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව බැස ගන්න ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනයේ ආකාර ක්‍රම දෙකකට. විනය පිටකය ඉගෙන ගන්න කොටයි අභිධර්මය ඉගෙන ගන්න කොටයි. විනය පිටකය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ වරදට දීපු දඬුවම්, ඒ වරදට පනවපු සංවරයන් කියන එක බැලුවාම කොච්චර ඥානවන්තද, සාර්ථකද, ඒවා පැනවීම නිසා වෙච්ච අර්ථය, ලාභය ඒවා තේරෙන්න විනය පිටකයේ හදාරන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන බුදුරජාණන්සේගේ නායකත්වය, දූරදර්ශී භාවය පිළිබඳ ලොකු ගෞරවයක් ඇති වෙනවා. සමහර තැන්වල උන්වහන්සේ සංඝ සංස්ථාවේ චිරජීවනයේ චිරපැවැත්ම උදෙසා සමහර තීරණ අරගත් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට සමහර කෙනෙක් ඒ විනය පිටකය ඉගෙන ගත්තේ නැත්නම් විශ්වාස කරන්නේ නැති මේවා තිබිලා තියෙනවා. අර බලෙන් සීට් එක ඉල්ලනකොටනේ දානේ වළඳ ඉන්නකොට ඒක නිකන් මං අතිරේක දෙයක් බුදුරජාණන් වහන්සේ ගැන කියන හින්දා මං ප්‍රකාශ කරන්නම් ඒක. අපේ තියෙනවා ශික්ෂාපදයක් ස්වාමින් වහන්සේලා දැන් ගිහිල්ලා දානේ ගෙදරක වළඳනවා. අපේ තියෙනවානේ සීනියොරිටි, ඒ කියන්නේ වැඩිහිටි පිළිවෙලටනේ තැන දෙන්නට ඕනේ. මොකද සංඝ සංස්ථාවේ පවතින ඒ ක්‍රමයට. සහ ඇත්තටම භික්ෂුත්වයට පැමිණියාම සතර පාරාජිකාව ආරක්ෂා කරපු කාලය ගත්තම සීනියොරිටි එකෙන් යම් ගරුත්වයක් දිය යුතුයි අනිවාර්යයෙන්. ඒ නිසා වැඩිහිටි පිළිවෙලට තමයි සාමාන්‍ය සැලකීම සිද්ධ කරන්නේ. ඉතින් අපි පිරිසක් ගිහිල්ලා දානේ වළඳනකොට දැන් එක සීට් වල ඉඳගෙන වළඳනවා. පරක් වෙලා වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා. ඒතකොට හරිනම් දැන් උදාහරණයකට උන්වහන්සේට යන්න ඕනේ 5 වෙනි සීට් එක නම් උන්වහන්සේ එතනට ගිහිල්ලා 10 දෙනෙක් ඉන්න තැන 5 වෙනියා ගාවට ගිහිල්ලා කියනවා මට ඔය ආසනය ඕනේ කියලා.
ඉතින් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ උදා සිද්ධියක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වළඳ ඉන්නේ. වළඳ ඉන්නකොට කියනවා මට ඒ ආසනේ ඕනේ කියලා. ඉතින් අපේ ශික්ෂාපදයක් තියෙනවා. දානේ වළඳ ඉන්නකොට පවාරණය වුණොත් බත් මාළු වගේ ආහාර බත් මස් මාළු පිට්ටු වගේ ආහාර වළඳ ඉන්නකොට දෙන්න හදනකොට එපා කිව්වොත් ප්‍රතික්ෂේප කරොත් ආයේ ආසනෙන් නැගිටලා අපිට වළඳන්නට බෑ දවසට. ඒක නිකන් පවාරණය කියලා. ඒ ගොඩක් දායකයි දන්නේ නැහැ. ඒක දවල් දාන්නට ගැටලුවක් නැහැ. මොකද දවල් දානේ වළඳ ඉවර නැගිටිට පස්සේ වළඳන්න නිසා උදේ දානේදී පවාරණය වුණොත් එහෙම දවසටම ආයේ වළඳන්නට බෑ. ඒක අනිත් හැම ව්‍යංජනයක්ම නෙවෙයි. බත් පිට්ටු මස් මාළු පංචභෝජනේ අග්ගලා වගේ දේවල්. ඉතින් ඒ වගේ අර ඝන ආහාර. ඉතින් දැන් ඒ සිදුවීමේදී වෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක සැර කරනවා. දැන් අර ස්වාමීන් වහන්සේට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් නැගිට්ටොත් දානේ වළඳන්න බෑ. එදාට වැඩිහිටිකම නිසා යාට සීට් එක යන්නත් ඕනේ. දැන් මේ ප්‍රශ්නේ අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ගාව. එතකොට දැන් අපිට බැලුමට පේනවා අපිට කියන්න තියෙන්නේ ඉතින් මොකද්ද ඔය සීට් එකේ මොකද්ද වැදගත්කමනේ? සීට් එකේ වැදගත්කම මොකද පිටිපස්සෙන් වළඳන්න පුළුවන්. තමන් පරක් වෙලා නම් පිටිපස්සෙන් වළඳන්න. ඕකනේ අපි සාමාන්‍යයෙන් දෙන උත්තරේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් දෙන උත්තරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ ඉසස් ගුණවන්තයේ පුද්ගලයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ උත්තරයක්. උන්වහන්සේ එතන කියනවා මේ දේ කරොත් ඒක කැත වැඩක් හින්දා වළඳ ඉන්නකොට ඇවිල්ලා නැගිටින්න කියනකොට මගේ ආසනේ දෙන්න කියන එක සෞත්තු වැඩක් හින්දා උන්වහන්සේ කියනවා එහෙම කරොත් එහෙම ඒක දුෂ්කටයක්. හැබැයි උන්වහන්සේ කියනවා වළඳ ඉන්න කෙනාට එහෙම ඉල්ලුවොත් බැරි වෙලා හරි ඔහු ආසනය දිය යුතුයි. ආසනය දිය යුතුයි. එතනදී උන්වහන්සේ වළඳන කෙනාට යම් අවසරයක්. මොකද බාලයෙක් නිසානේ කියන්නේ මට ඔය තැන ඕනේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා මේ අවස්ථාවේ අවසරයක් දෙනවා බාල කෙනාට අන දෙන්න පුළුවන් වැඩිහිටියට. කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙනම් මට වතුර ටිකක් අරන් එන්නකෝ කියලා කියනවා. උන්වහන්සේ මේ බුද්ධ වචන මේ වතුර ටිකක් අරන් එන්නකෝ. එතකොට ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ වතුර ටිකක් හරි ගත්තා. දැන් දායක ගෙදරකට හරි කාටර කියලා වතුර ටිකක් ගෙන්න ගන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඉක්මනට බත් සුළු කීපයක් ඒ කියන්නේ මොනවා හරි බඩගින්න නිවා ගන්න ඉක්මනට වේගයෙන් සහසා වළඳන්න කියනවා තියෙන කැම ටික. හැබැයි වතුර එක අරන් ආවට පස්සේ ඔබ ආසනේ දිය යුතුයි. මහණෙනි මම කිසිදු පරයයකින් කිසිදු හේතුවකින් වැඩිහිටියාගේ ආසනය වළක්වන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා. නැගිට නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ ඉල්ලනකොට නැගිට නැති කෙනාට දුෂ්කටාපත්‍යක් වෙනවා. ඉල්ලපු කෙනාට දුෂ්කටයක් වැරදි වැඩේ හින්දා නැගිට නැත්තම් දුෂ්කටයක්. ඒතර කීතෙන් බලන්න ඇයි එහෙම දෙයක් කරේ? ඒකට කරන්න හේතුව තමයි වැඩිහිටි ගෞරවය කියන එක ඒ තරම් මේ ශාසනයෙහි ආරක්ෂා කරනවා. මොකද ඒක මත තමයි මේක රඳා පවතින්නේ. ඒ හයිරාකි එක. ඒක අර හමුදාවක වගේ තලලා පෙළන දාන වැඩිහිටිකමක් නෙවෙයි. නමුත් ඒක හරි ක්‍රමයකට යා ගන්නට අපි ශාසනය හිඳාය වශයෙන් තේරෙනවා මේ වැඩිහිටිකමට කරන ගෞරවය උඩ ඒ ශාසනය දුවන ක්‍රමය ගොඩාක් ලස්සන පහසුවක් අපිට වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒකෙන් මම කියන්න හැදුවේ බුදුරජාණන් වහන්සේගේ චරිතය වෙනම චරිතයක් අපිට දකින්න හම් වෙනවා. විනය පිටකයේදී උන්වහන්සේ ඊටාම ලස්සනට මේ සංඝ සමාජය සකස් කරපු ඒක ගෙනියපු ක්‍රමය. ඉතින් විනය පිටකය හදාරනකොට ඔය වගේ කරුණු කාරණා දකිනකොට බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයා පිළිබඳ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ වරදට දීපු දඬුවම් ආදිය ගැන බලනකොට. ඊට පස්සේ විශේෂයෙන් සංඝාදිසේ සවැත් වලට දීලා තියෙන දඬුවම්, පිරිවෙස් මානත් සම්බන්ධයෙන් දීලා තියෙන දඬුවම්, භික්ෂුණීන්ට ඒක සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන ආකාර. මේවා ගැන බලනකොට මේ පුද්ගලයන් ගැන බලලා ඒ දීලා තියෙන දඬුවම් ක්‍රම බැලුවම ඊටාම මනෝවිද්‍යාත්මකව කොතරම් ඉහළ මට්ටමක තිබිලා තියෙනවද කියලා තේරෙනවා. අභිධර්ම පිටකය හදාරනකොට විශේෂයෙන්ම මේ එකම ධර්මයක් අරගෙන নানা ක්‍රම වලට බෙද මේ සිත කියන අරමුණට අවධානය දෙනවා කියන ගතියම දැන් පද කීයකට විස්තර කරාද? කෝණ කීයකින් අපි විස්තර කරාද? මේ විදිහට මේ ගැඹුරු පරයය වලින් මේ සියුම් නාම ධර්ම, සියුම් රූප ධර්ම විස්තර කරපු නිසා ඒ අභිධර්ම ඉගෙන ගන්නකොට විශේෂයෙන් මූලික સિદ્ધාන්ත ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් ඇති වෙනවා. මේ නම් මහා ඥානවන්ත සත්වයේ පුද්ගලයෙක් කියන විදිහට. ඒ නිසා ඒකත් අපි හිත දබා ගන්නට ඕනේ ඉදිරියේ කරන් යනකොට මේ සිත සම්බන්ධයෙන් සියලු විස්තරය කරා නෙවෙයි ධම්මසංගණියේ තියෙන පරයයන් සිත පිළිබඳව විස්තර කරා. තව මේක ප ဋ ාණ පරයයන් විස්තර කරන්නට පුළුවන්. තවත් වෙන උපමා ආදී අරගෙන සූත්‍රාන්තර ක්‍රම වලින් මේක විස්තර කරන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ සිත කියන එකම ධර්මය වුණත් අපිට ගැඹුරින් විස්තර කරන්නට හැකියාව තියෙනවා.
ඉතින් අපි මේ වෙනකොට විඥාන කියන පදේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ඉගෙන ගත්තා. ඊළඟට ඒකේ තියෙන විශේෂ නම් වශයෙන් චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනයන් කියන එක වචනයක් ඉස්සගත්තේ. මනෝ මනායතනං විඥානං විඥානඛන්‍தோ තජ්ජා මනෝ විඥාන ධාතු මනින්ද්‍රිය කියන පද ටික අපි සාකච්ඡාවට ගත්තා විස්තර කරන්නට යෙදුණා. ඒකෙදි නානා පැතිකඩවලින් අපි දැන් චිත්ත කියන එක ගත්තම ක්‍රම කිහිපයකට ඒක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඊතෙන් දක්වා ඇති විස්තර කැටි කරාම විඥානයේ පිළිබඳව පහත විස්තර අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. මේකෙදි මම චිත්ත කියන එකේ තියෙන සියලු විග්‍රහයන් අරගෙන නැහැ. චිත්ත කියන අර සිතීම් ක්‍රමය විතරයි මම අරගෙන තියෙන්නේ. නැත්නම් විචිත්‍ර භාවය අරගෙන නැහැ මේකට. එතකොට අපි මේක මම කියවන් යන්නම්. මේකෙදි කියවන් යන ගමන් විස්තර කරන්න. විඥානය යනු ආරම්මණයක් අනෙක් අරමුණු වලින් පිරිසිඳ වෙන්කොටගෙන අරමුණ වෙත අවධානය දෙන මානසික ක්‍රියාවකි. දැන් මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා මේ කියන්නේ. එම ක්‍රියාව තුලින් අරමුණ අනෙක් නාම ධර්ම වලට සහ සම්මුති වශයෙන් පුද්ගලයාට ප්‍රකට වෙනවා විභාවනය වෙනවා කියන එක. ඔය විභාවනය වෙනවා කියන එක ඇත්තටම අපේ සායනස්කෘත ප්‍රශ්න ඇහුවා. බුරුමේ ඉන්න අපේ ජනකාභි වංශසෑඩෝ ජනකා භාෂා ටීකාවේදී මේ විභාවන කෘත්‍ය කියන එක පෙන්නලා තියෙනවා. සිත අරමුණක් ගන්නකොට අරමුණ අනෙක් ධර්ම වලට ප්‍රකට වීම තමයි ඒ ටීකාවේ අටුවාවේ දක්වලා තියෙන විභාවනය කියන වචනෙන් උන්වහන්සේලා අර්ථ දෙන්නේ. ඒ නිසා ඒක ටීකාවේ ගොඩට විස්තර නොවුනට ඒකේ අර්ථය ගන්නට ඕනේ. ඒකේ තියෙන්නේ විභාවන මත්තං, උපධාරණ මත්තං, උපලද්ධි මත්තං කියන වචන තුනම ගත්තම ඒ තුනෙන්ම අදහස් කරලා තියෙන එකක් වුණාට ඒක පරිවර්තනය කරන්නට ඕනේ ප්‍රකට කිරීම මාත්‍රය. විභාවනය කියලා ගන්නට ඕනේ. ඒ නිසා ඒකෙන් අදහස් කරලා තියෙන්නේ සිතෙන් අරමුණ දැනගන්නකොට අරමුණ අනිත් ධර්ම වලට ප්‍රකට වීමක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඒක විඥානයේ තියෙන කෘත්‍යයක්. ඇත්තටම කෘත්‍ය ලෙස ගන්නට ඕනේ මේ අරමුණ දැන ගැනීමෙහි අරමුණ ප්‍රකට කිරීමේ මූලිකය තමයි රසය. මූලිකත්වයේ භාවය තමයි රසය. ඒ කියන්නේ ඒක ඇත්තටම විශේෂ කෘත්‍යයකට වඩා එහි තියෙන විශේෂ ලක්ෂණයක් නේ. කෘත්‍ය තමයි ප්‍රකට කිරීම. කෘත්‍ය තමයි අරමුණ ගැනීම. හරිනේ? ඒක ලක්ෂණයට සමානයි. ඉතින් එහි මූලිකත්වයේ ගන්න එක තමයි විඥානයේ තියෙන කෘත්‍ය ලෙස හඳුන්වලා තියෙනවා. මේ මූලිකත්වය ගන්නවා කියලා කියන්නේ අනිත් ධර්ම අරමුණ එක ගනුදෙනු කරන්නේ විඥාණයෙන් ඒ ක්‍රියාව සිද්ධ කරනකොට. විභාවන ක්‍රියාවෙහි මූලිකත්වය ගන්න විඥානයක තමයි කෘත්‍ය රසය ලෙස දක්වලා තියෙන්නේ. ඉතින් එතන ඇත්තම කෘත්‍යයක් ලෙස සැබවින්ම පෙන්වන්න තියෙන්නේ විභාවන කෘත්‍ය. ඒ වගේම වචනයක් කරන උපධාරණ කෘත්‍ය කියලා. ඒක මම විස්තර කරේ නැහැ. එම අවධානයේ දීම අරමුණ එක්තරා විදිහකට විමසා බැලීම. උපධාරණය. එක්තරා විමසා බලනවා කියලා කියන්නේ අර විමර්ශන ප්‍රඥා විමසනවා වගේ එකක් නෙවෙයි. අරමුණ ගන්නවා අරමුණ දිහට අවධානයේ දීම අරමුණ විමසීමක් නේ. නේද? අර දොරටුපාල උපමාවේ තියෙන්නේ එහෙමනේ. දොරටුපාලයා එන ඒ සිතේ උපමාදින එන කට්ටිය මේ ආගන්තුකයෙක් මේ නේවාසිකයෙක් කියලා එයා තේරුම් ගන්නවා. හැබැයි එයා ගැඹුරින් විශ්ලේෂණය කරන්නටවත් ඒක මතක තියාගන්නටවත් සංඥා එහෙම එකක්වත් නෙවෙයි කරන්නේ. හුදු විමසීමක් තමයි මෙතන සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා උපධාරණයක්. එම අවධානයේ දීම අරමුණ විමසා බැලීමක්. ඒ කියන්නේ අරමුණට අවධානය දෙනවා. ඒක එක්තරා විදිහක විමසා බැලීමක්. විඥානයේ ක්‍රියාව අරමුණ ගැන සිතීමක කල්පනා කිරීම. ඒක චින්තන. විඥාන විභාවන උපධාරණ චින්තන සිතීම. ඊට පස්සේ අරමුණ පිරිසිඳ ගැනීමදී අරමුණ මෙපමණයි දැනගන්නා බදු දැන ගැනීමක් ඇති වේ. ඒ අරමුණ මැනීමකි. මේ ඉහතින් දක්වා ඇත්තේ විඥානයේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණ ක්‍රියාව. මතකයි මුලින්ම දේශනාවේදී මම කිව්වා ආරම්මන ග්‍රහණේ තුන් ක්‍රමයකට මම කැඩුවානේ. විඥානයේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය, චෛතසිකවල ද්විතීයි ආරම්මන ග්‍රහණය, සියලු දෙනාගේම සාමූහික ආරම්මන ග්‍රහණය කියලා. එතකොට මේ කතා කරන්නේ විඥානයේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය. මේ විඥානයේ විතරක් සිද්ධ කරා නම් වෙනම කතා කරනකොට මේ තමයි විඥානයේ හැකියාව කියලා අපි කතා කරනවා. ඉතින් සාමූහික ආරම්මන ග්‍රහණයට එනකොට ඒක ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. වේදනාවත් එකතු වෙලා සංඥාවත් එකතු වෙලා ආරම්මන ග්‍රහණය කිරීම. ඒක ගැන මම කතා කරන්නම් ඉදිරි පාඩම් වලදී. අනිත් චෛසික ධර්ම වලිනුත් විඥාණයට ලැබෙන දායකත්වය සහ සාමූහික ආරම්මන ග්‍රහණය අතර තියෙන සම්බන්ධිතය සියුම් කරුණක්. ඒක ගැන මම ඉදිරි පාඩම් වලදී විශේෂයෙන් සර්වචිත්ත සාධාන චෛසික ධර්ම ටික ගැන කතා කරලා ඒක සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් කතා කරන්නේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය. ප්‍රාථමික ආරම්මන ග්‍රහණය කියන්නේ බුදු විඥානීය ආරම්මන ග්‍රහණය විතරයි මේ කතා කරලා තියෙන්නේ. ඊළඟට චිත්තුප්පාදයක් විසින් අරමුණක් ගැනීම සාමූහික ආරම්මන ග්‍රහණය. මුළු චිත්තුප්පාදයේම අරමුණ ගැනීම සාමූහික ආරම්මන ග්‍රහණය. එම ආරම්මන ග්‍රහණ ක්‍රියාවේ සිත මූලික වේ. දැන් පුබ්බංගම කෘත්‍ය ගැන කතා කරනකොට සාමූහික ආරම්මන ග්‍රහණය කතා කරන්න වෙයි. සාමූහික ආරම්මන ග්‍රහණය තමයි සිත පූර්වංගම. නැත්නම් සිතේ කෘත්‍ය හිත පූර්වංගම වෙනවා
වෙනවා කියලා ගන්නෑ. නේද? සිතේ කෘත්‍යෙහි සිත පූර්වාංගම වෙනවා කියන එක දෙක තේරුමක් නැතිව. ඒ නිසා පූර්වාංගම භාවය ගැන කතා කරන්න ඕනේ සාමූහික ආරම්මනග්‍රහය. එතකොට අනිත් චෛසික ධර්මත් අරමුණත් එක්ක ගනුදෙනු කරනවා. සිතත් අරමුණ ගන්නවා. ගනුදෙනු කරනවා. මේකෙන් සිතේ ආරම්මනග්‍රහණය තමයි මූලික වෙන්නේ මේ සාමූහික ආරම්මනග්‍රහණයකට. ඇයි ඒ අනිත් චෛසික ධර්ම වලට ඒ අරමුණ එක ගනුදෙනු කරන්නට බේස් එක, සර්ෆේස් එක හදලා දෙන්නේ. මේ සිත විසින් නිසා. ඒ නිසා සිත පූර්වාංගම වේ. එම ආරම්මනග්‍රහණ ක්‍රියාවේ සිත මූලික වේ. සිත පූර්වාංගම වේ. කියන්නේ ඒතර අරමුණක් දැනගන්නවා ඒකේ අරමුණට අවධානය දෙන බව තමයි මූලිකම අංගය කියලා තේරුම් ගන්න. සිතක් පහළ වෙන විට පූර්ව සිත හා අතරක් නැතිව පහළ වේ. එබැවින් චිත්ත පරම්පරාව එකම ප්‍රවාහයක් ලෙස යෝගියාට වැටහි. සාමාන්‍ය ජනයාට එකම සිතක් දිගටම පවත්නාසෙම දැනේ. සිතක් පහළ වීමට චෛසික ධර්මවල උපකාරය අත්‍යවශ්‍යයි. එතකොට චෛසික ධර්මවල සහ ඒක මතක තියාගන්න ඒක අදාළ නැහැ මෙතනට. ඒක ඉන්න ඕනේ පල්ලෙහායකට ඇත්තටම. සිතක් පහළ වීමට චෛසික ධර්මවල උපකාරය අත්‍යවශ්‍යයි. පංචවෝකාර භවයේදී ඒ වස්තු රූපයක් ඇතුළු කරගෙන පහළ වේ. ඒ ලයින් එක එන්න ඕනේ පල්ලෙහාට ඇත්තටම. සිතක් පහළ වීමට චෛසික ධර්මවල උපකාරය අවශ්‍යය. පංචවෝකාර භවයේදී වස්තු රූපයක් ඇසුරු කරගෙනම පහළ වේ. සිත චෛසික නම් වූ නාම ධර්ම සහ වස්තු රූප නම් වූ රූප ධර්ම උපකාරයෙන්ම හටගනීයයි. පවතියේ. ඒ තමයි නාම රූප පදට්ටහණය කියලා. ඒතකොට මේ සිත කියන එක තනියම නෙවෙයි හටගන්නේ. වෙන චෛසික ධර්ම සහ රූප ඇසුරු කරගෙන චෛසික ධර්ම සමග මිශ්‍ර වෙලා රූප ඇසුරු කරගෙන හටගන්න කියන එක මතක තියාගන්න. මෙසේ හේතුන් නිසා හටගන්න සිත සංකත ධර්මයකි. ඒ බැවින් දුර්වල ධර්මයකි. මතක තියාගන්න. ඒක සංකතයි. සංකතයි කියලා කියන්නේ එයා දුර්වලයි. එයාගේ පැවැත්ම අයිති හේතුන් වලට. ඒ කියන්නේ පච්චායත්ත බුද්ධි කියලානේ කියන්නේ. ප්‍රත්‍ය අයත් වෙච්ච පැවැත්මක් තියෙන. සිතට තියෙනවා Tamanටම ආවේනික වෙච්ච පැවැත්. සිත හටගෙන සිත නිරුද්ධ වෙන්නේ. එයා ධර්මයක් ලෙස උහුට ආවේනික අනන්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ හට ගැනීම, පැවතීම, නිරුද්ධ වීම නම් පැත්තකින් තියන්නකො හට ගැනීම සහ පැවතීම. විශේෂයෙන්ම හට ගැනීමට අවධානය දෙන්න. ඒ හට ගැනීම ඒ නිසා තමයි පවතින්නේ. ඒ පැවැත්ම සිද්ධ වුණේ වෙන ධර්ම තිබිච්ච නිසා. ඒ නිසා වෙන ධර්ම වලට අයත් මේ සිතේ පැවැත්ම. සිතට තනියම පවතින්නට බෑ. තනියම හට ගන්නට බෑ. ප්‍රත්‍යයන් මත යැපෙන්නේ. ඒ නිසා ප්‍රත්‍යයන්ට අයත් පැවතුම් තමයි මේ සිතට තියෙන්නේ. ප්‍රත්‍යයන්ට අයත් පැවතුම් තමයි සිතට තියෙන්නේ. යමකට අයත් පැවතුම් තියෙනවා කියනකොට ඒකෙන් පිරුණා ආත්ම දෘෂ්ටි. ඒ කොහොමද අපි තේරුම් ගන්නට ඕනේ? දැන් ඒක අතිරේක කතාවක් මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් අදාළ නිසා මම මතක් කරන්න. ඒ කියන්නේ මම කියලා ගත්තොත් අපි හිතන අහං මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා. මේ මම කියන පුද්ගලයා මේ නාම රූප ටික කඩාගත්තම චිත්තචෛසික ටික ධර්ම කඩාගත්තම ඉච්චරයිනේ තියෙන්නේ. නමුත් මම කියලා කෙනෙක් අපි හිතෙන් හදාගෙන ඉන්නවා. මේ මම කියන ධර්මය අපි හිතෙන් හදාගෙන ඉන්න එක්කෙනා වෙන කෙනෙක් මත යැපෙනවා කියන එක අපිට අපේ හිතට කැමති නෑ අපි. එහෙම එකක් අපි පිළිගන්නේ නෑ. සාමාන්‍යයෙන් එහෙම ඇහුවොත් එහෙම මම කියන පුද්ගලයා යැපෙන්නේ ඇහැ මතද කියලා ඇහුවොත් අපි ඒකට කැමති නෑ කියන්නේ. එහෙම නෑ. ඇහැ මත යැපෙන්නේ නෑ මම. කන මතද යැපෙන්නේ. නාසය මතද යැපෙන්නේ. හදේද මතද යැපෙන්නේ. මොළේ මතද යැපෙන්නේ. එහෙම නැත්නම් ස්පර්ශය මතද සිත මතද යැපෙන්නේ කිව්වම එක ධර්මයක් මත යැපෙන දෙයක් එක ධර්මයක් නිසා හටගෙන පවතින දෙයක් මම කියලා කියන්නේ අපි කැමති වෙන්නේ මේ දේවල් සියල්ල මට අයිති. අපි අනිත් පැත්ත හිතලා මම කියලා කෙනෙක් ඉන්නවා මට ඇහක් තියෙනවා මට මොළයක් තියෙනවා මට හදවතක් තියෙනවා මට සිතක් තියෙනවා මට ස්පර්ශය පහ තියෙනවා මට ලෝභය පහළ වෙනවා කියලා මම ඉන්නවා මට මේ ධර්ම අයිති කියලා කතා කරන්නේ. හේතුන් නිසා නම් දැන් එතන මම කියන තැන ඉන්නේ නාම රූපය විතරයි. ඒ නාම රූප විතර මම කියන දහතරමදී අපේ වෙලා ඉවරයි. නමුත් ඒ නාම රූපයෝ වෙන ධර්මවලට පැවතුම් තියෙන්නේ. වෙන ධර්ම මත යැපෙන්නේ කියලා හිතනකොට අර මම කියන සංකල්පෙට පවතින්න බෑ. මම කියන සංකල්පයේ තියෙන්නේ මම ඉන්නවා අනිත් ධර්මය මට අයිති කියන. මේ කතා කරන්නේ මේ තියෙන නාම රූපයොත් මම නොවන මේ අනාත්ම නාම රූපයොත් වෙන ධර්ම වලට අයත් පැවතුම් ඒක තනිකරම මනෝවිද්‍යාත්මකව අනිත් පැත්ත ගහලා හිතන ක්‍රමයක්. ඒ නිසා ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් යට වෙනවා හේතුඵල සම්බන්ධතාවය දකිනකොට. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. විදර්ශනාවට උපකාර වෙන දෙයක්. ඒ ඉදිරියට අපි කතා කරා. ඉතින් ඒ නිසා ඒ බවින් දුර්වල ධර්මයකි. සිත යන අරමුණට අවධානය දීම මාත්‍රේ පමණක් නිසා ඒ ස්වභාවයෙන්ම පිරිසුදු ධර්මයකි. පණ්ඩරයි. එහි කීටි බවක් නැහැ. අකුසල ධර්ම සමග මිශ්‍ර වීමෙන් ඒ කීටි වෙන අතර කුසල ධර්ම සමග මිශ්‍ර වීමෙන් වඩාත් පිරිසුදු වේ. භවාංගසිත අකුසල ධර්ම සමග මිශ්‍ර වී නැති නිසා ස්වභාවයෙන්ම පිරිසුදු පකටි පණ්ඩරයි.
ඒක භවාංගසිත වෙන ක්‍රමයකින් කිව්වොත් ප්‍රකෘති පණ්ඩරයි. එම නිසා භවාංගසිතින් පැන නගින සියලු වීති සිද්ධ පිරිසුදු ලෙස සලකන එක පණ්ඩර හේතු පිරිසුදු වෙච්ච හේතුවකින් පැන නගින නිසා ඒ ධර්මයෝ තමන් ස්වභාවයෙන්ම පිරිසුදු වුණත් අපිරිසුදු වුණත් පිරිසුදු හේතුවකින් පැන නගින නිසා ඒවා පිරිසුදු ධම්ම ලෙස සලකනවා. ඒ නිසා මේ තව ක්‍රමයක් හිත ගැන හිතන්න. සිත ස්වකීය ස්වභාව ලක්ෂණේ ධර්මින් පවතින ධර්මයකි. මතකද? අත්තනෝ ස්වභාවං හරතිති හදයන්. ස්වභාව ලක්ෂණේ ධර්මින් පවතිනවා නේ. ඊට පස්සේ නිතරම ආරම්මණයක් ගනිමින් පවතින ධර්මයක්. හරන්තම් පවත්තති. අරගෙන පවතින ධර්මයක් නිසා හදේ කියලා කිව්වා. ඒ වගේම ආධ්‍යාත්මික ධර්මයක් සිත කියන එක. විඥානයේ සම්ප්‍රයුක්ත චෛසික ධර්ම වලට තවත් චිත්තෝත්පාද වලට පරම්පරා වශයෙන් පැවැත්මට උපකාර වෙන ධර්මයක්. ඒ නිසා මනායතන කියලා කිව්වා ඒකට. ඊළඟ විඥානයේ මනන ක්‍රියාවේ ඊශ්වරන ධර්මයයි. මනින්ද්‍රිය. సంతానය තුළ නන්වැදෑරුම් විඥාන පහළ වෙනවා. විඥාන ස්කන්ධ. ඥානය ස්පර්ශාදී චෛසික ධර්ම වලට ගැළපෙන ධර්මයක්. එතරම් කියන ඥානයේ ස්පර්ශ වේදනා චේතනා ආදී ධර්ම වලට ගැළපෙන ධර්මයක් බැවින් තජ්ජා කියලා කියනවා. විඥානය නිස්සත්ත්‍ය නිර්ජීව ධර්මයක් නිසා ඒක මොනවද? ධාතු ධර්මයක් ලෙස සැලකනවා. ඉතින් මේ වාක්‍යම ඕනනම් කාට හරි පාඩම් කරගෙන නැවත කටපාඩම් කරගෙන මේක මෙනෙහි කරන්න පුළුවන් නම් උදාහරණයකට පළවෙනි ඡේදයේ සතියක් දෙවෙනි ඡේදයේ තව සතියක් තුන්වෙනි එක එහෙම සතිය ගානේ වගේ මේක මෙනෙහි කරන්න පුළුවන් නැවත ඔබට විඥානය කියන ධර්මය ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඒකේ තියෙන නිස්සත්ත්‍ය නිජීව භාවය හුදු ගති ස්වභාවය පවා ප්‍රකට කරගන්න පුළුවන්. මේ විදිහේ විස්තරාත්මකව භාවනා කිරීම විස්තර විදර්ශනාවයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් මූලිකම කෙනෙක්ට එතරම්ම අනුමත කරන්නේ නැහැ. මොකද හේතුව ගොඩක් හිතට බරක් වෙන්නට පුළුවන් මේ নানা විස්තර ක්‍රමයෙන් විදර්ශනා කිරීම. ලේඩි සෑඩු සාහිණහසෙම කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන විදර්ශනා ණය ක්‍රමය. දීර්ඝ විදර්ශනා ණය ක්‍රමය. ඔය අපේ නාවෙනේ අරියදම්ම ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවානේ. විශේෂ අභිධර්ම භාවනාව කියලා. අර මේ මං කියන්නේ දුකතික මාතිකායක නෙවෙයි. විශේෂ අභිධර්ම භාවනාව කියලා අභිධර්මාර්ථ සංග්‍රහය ලියපු භාවනා පොතක් තියෙනවා. ඒකේ තියෙන වාක්‍ය මනසිකාර කරමින් සජ්ජායනා කරන්න තියෙනවා. ඒක තනිකර භාවනාවක්. ඒක මනසිකාර කරොත්. ඒක තමයි ලේඩි සෑඩෝ සාහිණහස කියන්නේ දීර්ඝ විදර්ශනාව කියලා. ඒ දීර්ඝ විදර්ශනාව වඩන එක උන්වහන්සේ කියනවා මේක අධිගත පලාණං මහතේරාණං ඒව විසයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාර්ගඵලලාභී වෙච්ච මහතෙරුන් කියලා කියන්නේ අඩුම තරමේ අවුරුදු ශාසනය අවුරුදු 20 පන්නපු කෙනෙක්. අවුරුදු 20ක් හිටියා කියන්නේ මේවා ඉගෙනගෙන දරාගෙන කතා කරලා මේවා දිරවලා හිතරනේ. අවුරුදු 20ක් මහානකම ඉගෙන ගත්තොත් ඉතින් ඒක ලොකු දැනුමක් එනවනේ මේ සම්බන්ධයෙන්. ඒතකොට ඒ වගේ පළපුරුද්දක් තියෙන අධිගත ඵල කියලා උන්වහන්සේ අදහස් කරලා තියෙන්නේ මාර්ගඵල වගේ අවස්ථාවක්. ඒකෙන් කියවෙන්නේ මේ ගොඩාක් භාවනාවෙන් ඉහළට ගියපු දියුණු වෙච්ච බොහෝ කල් භාවනාව හුරු කරපු මේ ධර්මය හොඳට ප්‍රකට වෙච්ච අයට තමයි අර වගේ විස්තර විදර්ශනාවක් කරන්න ගෙදෙන. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනිත් අයට කරන්න බෑ. සමහර විශේෂ සත්ත්ව ඉන්නට පුළුවන්. මේ අපේ අතර උනත් ඉන්නට පුළුවන්. කුඩා කාලේ නමුත් ඒ විදිහේ විස්තර වශයෙන් භාවනා කරන්න පුළුවන්. උන්වහන්සේ ඒක යේ බොහිය ලෙස බොහෝ සෙයින් කියන අර්ථයෙන් තමයි ඒ අදහස කියලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට මේ විස්තර වශයෙන් මේ ධර්ම සමූහයම ඕනනම් විදර්ශනාවට ගන්නට පුළුවන් මේ ක්‍රමයට මේවා කරලා. ඉතින් අපි අද සිත සම්බන්ධයෙන් කතා කරපු දේවල් අවසන් කරනවා. මම හිතන්නේ ගොඩාක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා සිත කියන එකම ධර්මයේ සම්බන්ධයෙන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලෝභ මූලසිත, ද්වේෂ මූලසිත කතා කරන්නේ නැද්ද කියලා. නෑ, ඒවා කතා කරන්නේ චිත්තුප්පාද වශයෙන්. සියලු චෛසික ධර්ම ගැන කතා කරලා ඉවර වෙලා තමයි මම චිත්තුප්පාද සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අද දවසේදී අපි කතා කරන්න තිබුණා විඥාණය අපි කතා කරේ මොනවද මනින්ද්‍රිය ඊට පස්සේ විඥානඛණ්ඩ තජ්ජා මනෝ විඥාන ධාතු කියන පද සහ සිත් සම්බන්ධයෙන් නැවත ආවර්ජන කිරීමක් අපි සිද්ධ කරා. ඉතින් අපි පාඩම අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරවසනයි කොච්චරම මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර මම දන්නවා ගොඩාක් දිගට යාවි කියලා. ඒ නිසා මම අන්සිරේ කියනවා කොහොමද උත්තරයක් කියලා උත්තරයක් පළවෙනි එක තියෙන්නේ හාමුදුරනේ ඉන්ද්‍රිය සම්බන්ධ. මනින්ද්‍රිය. ඉන්ද්‍රිය ගැන කියනකොට ඊට කලිනුත් අපි කතා කරලා තියෙනවා. ඒක මම දන්නේ ඔබ වහන්සේ තව ඉස්සරහටත් ගැඹුරින් විස්තර කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඉන්ද්‍රිය ධර්ම 22ක් ගැන රේරුකාණේ හාමුදුරුවෝ සඳහන් කරනවා අභිධර්ම මාර්ගයේ පොතේ. ඒ ඉන්ද්‍රිය 22කින් මුල තියෙන පංචේන්ද්‍රිය කෙලින්ම කාමාවචර ලෝකේ පංචවෝක්කාර භාවයක විඥානයේ උපදවන ඉන්ද්‍රිය ධර්ම 5. ඊට පසුව තියෙන්නේ ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. ඒ තුනෙන් තමයි අර ඒ කයේ කටයුතු යම්කිසි ආකාරයකට කරගෙන යන්න උදව් වෙන්නේ. ඊළඟටයි මනේන්ද්‍රිය කියන එක සඳහන් කරලා තියෙන්නේ. මනේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය කියලා වේදනාව සම්බන්ධයෙන් නැවත ඉන්ද්‍රිය 5ක් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ එන්නේ සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සදේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන 5. බෝධිපාක්ෂික ධර්ම වලට මූලික වෙන්නේ ඒ ධර්ම 5. ඉතින් එතෙන්දී මට එන ප්‍රශ්නේ තමයි හඳුන්නේ දැන් අපි එක අත්භාවයකින් ඊළඟ අත්භාවයට යනකොට යම්කිසි සංකානයක් එක අත්භාවයකින් ඊළඟ අත්භාවයකට යනකොට මේ ඉන්ද්‍රියයන්ගේ දියුණුවීම යම්කිසි ආකාරයකින් අත්භාවයක් ලැබුවොත් ඒක දිගින් දිගට ගමන් කරනවා නේද? ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේම තව කොටස් හැටියට තියෙනවා තමයි අවසානයේදී අපි අනඤ්ඤා තඤ්ඤස්මා තස්ස අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය ඒක හැදුනහම ඒක තමයි සෝවාන් මාර්ග ඥානය කියලා කියන්නේ. එතකොට එතෙන්දී අපි අර මුළු process එකම permanent විදිහට කඩනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකට වෙනස් කිරීමක් කරනවා අර සංසාරේ දිගින් දිගට යන ගමන. ඕක මේ ඊළඟට අඤ්ඤේන්ද්‍රිය කියන එකයි ඊට පස්සේ සෝවාන් ඵලය ලැබුණාට පස්සේ ලැබෙන්නේ. ඊළඟට අඤ්ඤාතා වින්ද්‍රිය කියන එක ඉපදුනහම රහත් ඵලයෙන් පස්සේ ආයේ ඒ సంతානිය දිගින් දිගට ගෙන යාමක් නැහැ. අනුෂ්පන්න ධර්ම සියල්ලම අනුප්පන්න ධර්ම සියල්ලම නිරෝධ වෙලා ඉවරයි. ඒ අනුව ඒ ගත කරන අත්භාවයේ අවසන් වුණාම ඒකේ චුතිසිත කියන්නේ මුළු සංසාරයේම අවසානයේ බවට පත් වෙනවා. ඉතින් මට ඒක නිසා ඇතිවෙච්ච හැඟීමක් තමයි හඳුන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම වලින් තමයි අන්තිමේට సంతානික මේ සසර ගමන කියන එක ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා ඒ දියුණු වීම ගෙනහිල්ලා අවසන් කරන්න කියලා. ඔබට තවත් මට මේ ඒ අදහස එන්නේ හේතුවක් තමයි අර්ථශාලිනී අටුවාවේ නිදාන කතාව කියනකොට ඊටාම ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා සුමේධ තවුසා. අර නියත විවරණ ලබලා ඊට පස්සේ බුද්ධ කාරක ධර්ම මොනවද කියලා හොයනවා. ඒ බුද්ධ කාරක ධර්ම මොනවද කියලා හොයලා ඒ බුද්ධ කාරක ධර්ම තේරුම් අරගෙන ඒවා වැඩිමෙන් තමයි මට මේ නියත විවරණ ලැබු බුද්ධත්වයේ ලබන්න පුළුවන් කියලා. එතෙන්දී බුද්ධ කාරක ධර්ම කියලා පාරමිතා 10ක් අතරම පෙන්වුවාට වඩන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ නේද කියන එක මට ඇති වෙච්ච විතර්කයක්. ඉතින් ඒ ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මොකක්ද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. සසර ගමන නවත්වීමත් ඔය විදිහට කරන්න පුළුවන්. දැන් ඔය ඉන්ද්‍රිය ටික ලිස්ට් ඩවුන් කරපු ක්‍රමය ගත්තාම ඉස්සරම රූප ඉන්ද්‍රියට කතා කරා. ඒනුත් වඩාම් ප්‍රයෝජනවත් වෙන චක්කු ඉන්ද්‍රිය ආදී චක්කුයෙන් පටන් අරගෙන ඊට පස්සේ රූප ඉන්ද්‍රිය දෙකක් තමයි භාව රූප දෙක. ඊළඟ නාම රූප දෙකම මිශ්‍ර ඉන්ද්‍රියක් තමයි ජීවිත ඉන්ද්‍රිය. ඒක නාම ජීවිත ඉන්ද්‍රිය රූප ඉන්ද්‍රිය දෙකම තියෙනවා. රූප ජීවිත ඉන්ද්‍රියයි. ඊට නාම රූප දෙකම මිශ්‍රයි. ඊළඟ නාම ඉන්ද්‍රිය වලට පරිවර්තන වෙනකොට මුලින්ම මන ඉන්ද්‍රියෙන් පටන් ගන්නවා. ඒක මනස සිත කියන එක ප්‍රධාන නිසා. ඊට වේදනාව ඊට පස්සේ එන්නේ මොනවද ඊළඟ ඉන්ද්‍රිය පහ අපි කතා කරන්නේ බෝධිපාක්ෂික ධර්ම වලට. ඒ කියන්නේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ. ඒ කියන්නේ ස්පිරිචුවල් පැත්තට බර වෙන ඉන්ද්‍රිය පහ. ඒක ඉතින් නිෂ්පර්යායෙන් ගත්තම වීර්යයයි සමාධියයි අකුසල පැත්ත එකත් ඇඳලා තියෙනවා. නමුත් එතන විශේෂයෙන් අවධානය දෙන්නේ මොනවද බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ බෝධිපාක්ෂික ධර්ම වල ප්‍රතිඵල තමයි ඔය අඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියලා කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ අටෙන් මේ සසර ගමන නතර කරනවා කියලා කවුරු හරි කිව්වොත් ඒක එච්චර වරදක් නෙවෙයි. ඒ කියන්නේ ඒ සසර ගමන නතර වීමත් ඒ අන්තිම අටෙන් සිද්ධ වෙනවා කියන එක සත්‍යයක් නිසා. ඉතින් දැන් උදාහරණයකට ධම්මසංගණීය ක්‍රමයේ හැටියට සෝතාපන්න මාර්ග ඥානයේදී එහෙම ඒ ප්‍රඥාව පඤ්චේන්ද්‍රියත් වෙනවා අනඤ්ඤාත අඤ්ඤස්සාමිතින්ද්‍රියත් වෙනවා. දෙකම ඒ කෘත්‍ය දෙකම යා කරනවා කියලා ඉඳලා තියෙනවා. ඉතින් බෝධිපාක්ෂික ධර්ම දැන් ඔය ඉන්ද්‍රිය ගත්තම ඔය ස්පිරිචුවල් ඉන්ද්‍රිය පහ තමයි අපි අර බෝධිපාක්ෂික වල ආපහු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ලෙස ගන්නකොට ඉන්ද්‍රිය කියලා ගන්න ඔය පහ. ඒ නිසා ඉන්ද්‍රිය 22 කතාවේදීත් ඒ විශේෂයෙන් අවධානය දීලා තියෙන්නේ ඔය පහට මේ කුසල ඉන්ද්‍රිය. ඒ කියන්නේ හොඳ ආධ්‍යාත්මික පැත්තේ තියෙන
ඉන්ද්‍රිය ටික. පරමාර්ථ වශයෙන් ඇහිඳිනකොට කුසල විපාක ක්‍රියා හැම සිතකම තියෙන ඉන්ද්‍රිය ටික ඇහිඳිනවා අපි. ඔය ප ဋ ාණ වගේ ණය ක්‍රම වලට එනකොට. ඉතින් නමුත් එතන විශේෂයෙන්ම අවධානය දීලා තියෙන ඔය සීක්වන්ස් එක පිළිවෙල හදලා තියෙන. ඒ විදිහේ ක්‍රමයකට. ඉතින් මෙහෙමයි දැන් පාරමිතා ධර්ම පූර්ණණය කරනවා සුමේද තාපසයන් වහන්සේ නියත විවරණය ලැබලා තනියම මේ ධර්ම ටික තමන්ම බුද්ධකාරක ධර්ම හොයාගෙන මොනවද සම්මසනය කරලා ඒක පුරුදු කරනකොට දස පාරමිතාවන් පුරනකොට සමතින්සත් ආකාරයෙන් උන්වහන්සේ වෙන ක්‍රමයකට කියන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්ම පහම දිනු කරා කියලා. තවත් ක්‍රමයකට කියන්න පුළුවන් මොනවද බෝධිපාක්ෂික ධර්ම 37 දිනු කරා කියලා. තවත් ඕනනම් කියත හැකි සප්ත බොජ්ජංගියෝ දිනු කරා කියලා. ඒ නිසා ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මාතෘකාව ගත්තම සතිපට්ඨානය දිනු කරමින් නිවන් දකින්න පුළුවන්. 이르දිපාද දිනු කරමින් සම්මප්පදාන දිනු කරමින් ඉන්ද්‍රිය දිනු කරමින් බල දිනු කරමින් බොජ්ජංග දිනු කරමින් මාර්ගාංග දිනු. මේ එක එකක්ම පාරවල් 7ක් බෝධිපාක්ෂික ධර්ම 37 පාරවල් 7ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ තවත් වැඩි වෙන්නට පුළුවන් මොකද 이르දිපාද එහෙම ගත්තම පාරවල් 4ක් තියෙනවා ඒක. එතන තනි තනියම යන්න පුළුවන් පාරවල් 4ක් තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තම දැන් සතිපට්ඨාන වගේක් ගත්තම කායනුපස්සනාවෙන් ගියාට සතර සතිපට්ඨානෙන් වැඩෙනවා මාර්ග අවස්ථාවේ. ඒ නිසා සතිපට්ඨාන 4 ඕනේ අපිට නිවන් දකින්නට. 이르දිපාද ගත්තම එකකින් උනත් පුළුවන්. එකකින් උනත් පුළුවන්. ඒ නිසා ප්‍රධාන වශයෙන් මාර්ග 7ක් දේශනා කරා තවත් ඒක වැඩි කරගන්නටත් ඕනම් පුළුවන්. ඉතින් ඒක ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලත් සතිපට්ඨාන වඩලා නිවන් දකින්නවා කියලා එකක් තියෙනවා. 이르දිපාද වඩලා නිවන් දකින්නවා කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රිය වඩලා නිවන් දකින්නවා කියලා එකක් තියෙනවා. ඒක නිකන් උදාහරණයකට අපිට දැන් අපිට තියෙනවා අපේ ටාගට් එක සතුරු ආමි එකක් හමුදාවක් විනාශ කරන්නට නම් සමහර ජෙනරල්ලා ඒ යුද්ධය කරන්නේ මිනිස්සුන්ගේ සොල්දාදුවන්ගේ වීරිය වැඩි කරලා ජාතික හැඟීම ඇති කරවලා විනාශ කරන අය ඉන්නවා හමුදාව. සමහර අය එහෙම කරන්නේ නැතුව ඒ තියෙන යුනිට්ස් දියුණු කරනවා වෙන වෙනම. ඒ කියන්නේ උදාහරණයකට ආටලරි එක ඊට පස්සේ පාබල හමුදාව, එයාර් ෆෝස් එක, ගුවන් හමුදාව ඒවා දියුණු කරලා ඒවා වල ශක්තිමත් භාවයෙන් අපි ස්ට්‍රැටජිකලි දිනන අය ඉන්නවා. සමහරු අර හතුරාගේ නුගුණ ප්‍රකාශ කරලා හතුරා යක්ෂයෙක් බවට පත් කරලා ඒ කියන්නේ අර ඩීමනයිස් කරලා සොල්දාදුවන් තුළ ද්වේෂය ඇති කරලා ගිහිල්ලා විනාශ කරන අය ඉන්නවා. තමන් තුළ ජාතික අභිමානයේ ආත්ම අභිමානයේ ඇති කරලා යුද්ධ දිනන පිරිස ඉන්නවා. ඒ විදිහට ගත්තම මේ ස්ට්‍රැටජිස් තියෙනවානේ මේ යුද්ධ දිනන්නේ එක එක යුද්ධවල. ඉතින් ඒ වගේ තමයි මේ කෙලෙස් යුද්ධේ ජය ගන්නට සමහරව සතිපට්ඨාන කියන කෝණයෙන් හොඳට අවධානයෙන් නාම රූප ධර්ම මෙනෙහි කරමින් යන ඒකටම වැඩි අවධානයක් දීලා නිවන් දකින්න පිරිසක් ඉන්නවා. නැත්තම් කුසල් අකුසල් යටපත් කරමින් කුසල් දියුණු කරමින් වීරිය පදනම් කරගෙන ගමන යන පිරිසක් ඉන්නවා. ඊළඟට තවත් සමහරු ඒ තමන් තුළ තියෙන ගුණාංග ඉන්ද්‍රිය ධර්ම වෙන වෙනම දියුණු කරලා ඒ මාර්ගය එක එක අංශ දියුණු කරමින් යන අය ඉන්නවා. සමහරු දැඩි අදිෂ්ඨානයකින් සතුරු හමුදාවට කෙලෙස් වලට යටපත් වෙන්න නොවි බලගතියෙන් මේක යන පිරිස ඉන්නවා. ඒ විදිහට මේ එකම මාර්ගය නානා අප්‍රෝචස් ගොඩක් තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක එක එක පුද්ගලයාට ගැළපෙන විදිහට යනවා. ඉතින් පාරමිතා ධර්ම පූර්ණණය කිරීම කියන්නේ ඒක වගේම සිද්ධියක්. පාරමිතා ධර්ම. පාරමිතා කියලා කියන්නේ ඊතරට යන්නට අවශ්‍ය වෙන ධර්ම කියන එකනේ. ඒ කියන්නේ මුහුදක් නම් සසර ඒ ගොඩ නම් නිවන මේක යාත්‍රා කරන්න ඕන බෝට්ටුවක් වගේ තමයි පාරමිතා කියලා කියන්නේ. ඉතින් ඒ පාරමිතා ශීර්ෂයෙන් නිවන් දැකීම කියන එකත් තවත් එක්තරා ක්‍රමයක්. ඉතින් අපි රහත් වෙන්න මේ ජීවිතේ උත්සාහවත් වෙන කෙනා වුණත් පාරමිතා වඩාගෙන තමයි ඉදිරියට යන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන වෙස්සන්තරාත්ම භාවයෙන් පාරමිතා පිරුණා කියලා. නමුත් බුදු වෙනකම්ම ඉතින් ඒ ඔක්කොම ප්‍රඥා පාරමිතාවට යන අවසානයේ කරපු භාවනා ටිකත් උන්වහන්සේගේ ඉතින් ප්‍රඥා ඒක සම්පූර්ණ නෑනේ බුදු වෙනකම්ම පාරමිතා වඩන්න එපේ. ඉතින් ඒ විදිහට ගත්තම පාරමිතා පූර්ණය කියන්නේ ඉන්ද්‍රිය දියුණු කිරීමක්, බල දියුණු කිරීමක්, බොජ්ජංග දියුණු කිරීමක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ කීම 100%ක් නිවැරදි. නමුත් ඉතින් ඒ අර එක එක කෝණ වලින් මේ දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕනනම් උන්වහන්සේට ඉන්ද්‍රිය ධර්ම සුමේද තාපසයෝ පංචේන්ද්‍රිය දියුණු කරලා නිවන් දැක්ක කියලා කියන්න පුළුවන්. දසපාරමිතා පුහුණු කරලා නිවන් දැක්ක කියන්න පුළුවන්. බොජ්ජංග ධර්ම දියුණු කරලා නිවන් දැක්ක කියන්න පුළුවන්. ඒ සියලු දේශනා හරි. එකිනෙකට හරි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ හොඳින් පැහැදිලි. නමුත් එක පොඩි කාරණයක් තියෙනවා මට අහන්න අවශ්‍ය වෙලා තිබුණේ. දැන් අර අත්භාවයෙන් අත්භාවයට කෙනෙක් යනකොට
සාර සංකේය කල්පලක්ෂයක් අපේ බෝසතාණන් වහන්සේ ගමන් කරා. අපි කොච්චර කාලයක් ගමන් කරාද කියලා අපි දන්නේ නැහැ. නමුත් කවදා හරි මේ අපිට මේ නිවන් මාර්ගට යන්න ඕන කියලා අදහස ලැබිලා ඊට පස්සේ අපි ධර්මයේ යම්කිසි ආකාරයකට මේ පිළිපදින්න පටන් ගත්තාම ඒකත් අත්භාවයට යනකොට ක්‍රමයට දියුණු වෙනවයි කියන එකයි තියෙන්නේ. ඉතින් එතෙන්දී ඒක ඇති වෙන්නේ දැන් අපි දන්නවා විඥානයේ මුළු ස්කන්ධ පරම්පරාවම සම්පූර්ණයෙන්ම අලුතෙන් ස්කන්ධ පරම්පරාවක් ඇති වෙනවා හැම උපතක් සමගම. කලින් තිබිච්ච ඒවායින් කිසිම දෙයක් එන්නේ නැහැ. එතකොට මේ තිබිච්ච ಗುಣ වැඩි කොහොමද එන්නේ කියන ගැටලුව නිසා තමයි මට හිතුනේ මේ ඉන්ද්‍රිය ධර්ම වලිනුත් යම්කිසි අනුසයක් හරි ආසයක් හරි ඉදිරියට ගමන් කරනවාද කියලා. ඒක පැහැදිලි කරගන්න තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. කුසල පැත්තේදී ඔය තියෙන පරමත්ත ජාතික කතාව එන්නේ. එතකොට එකක් තමයි මේක එකිනෙකට සම්බන්ධයි. මේ චිත්ත ප්‍රවාහය එකිනෙකට සම්බන්ධයිනේ. පූර්ව සිතේ අනන්තර සමානන්තර ප්‍රත්‍ය වලින් සිත් එකිනෙකට සම්බන්ධයි. පූර්ව සිතේ ආරම්මන ග්‍රහණ වේගෙන් තමයි ඊළඟ සිත හටගන්නේ. ඒ නිසා මෙතන සම්බන්ධතාවයක් තියෙනවා සිත්වල. ඉතින් ඒ නිසා චිත්ත පරම්පරාවේ සම්බන්ධතාවය නිසා කර්මය වැඩ කරන්නේ මේක කරපු කර්මය මේකට වැඩ කරන්නේ. ඉතින් අපි අපේ ආචාර්යවරු කියනවා මේ කර්මය නිසා ඇතිවෙච්ච කතියක් කර්ම ශක්තිය කියලා එකක් මේ චිත්තසංතානය මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන පවතිනවා. ඒක අලුතෙන් භවයක් හටගන්නකොටත් එතනත් ඒ ගති ස්වභාව ටික හටගන්නවා. ඒවා පරමාර්ථ ධර්ම ලෙස හඳුන්වන්නේ නැහැ. එක්තරා ගති ස්වභාව ටිකක් ලෙස තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අනුසය කියන්නේත් එහෙම ගතියක්. ඒ කුසල පැත්තේ අනුසය කියලා එකක් නැහැ. කුසල අනුසය කියලා එකක් නැහැ කියන එක තමයි තේරවාදයේ මූලික સિદ્ધාන්තය. කුසල ධර්ම සම්බන්ධයෙන් තියෙන ගති ස්වභාව ටිකක් තියෙනවා. ආසය, අදිමුත්තිය, චරිතය කියන ගතිය. දැන් චරිතය කියන එක ක්‍රම දෙකකට විස්තර වෙනවා. එකක් තමයි పూర్වයේ කරපු කුසල කර්ම විභංග ප්‍රකරණයේ හැටියට. ඒක ටීකා සාහිත්‍ය ටීකා වලට එනකොට අපිට චර්යාව, ඔය රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත කියන එකත් ඔය චරිත කියන වචනේ විස්තර කරලා තියෙනවා. ඉතින් ආසය, අදිමුත්තිය, චරිතය. ආසය, අදිමුත්තිය, චරිතය කියලා කිව්වම අපේ චිත්තසංතානයේ බොහෝ සෙයින් වැඩි කරන අපේ චිත්තසංතානයේ බොහෝ සෙයින් ඇසුරු කරපු ගති ස්වභාව ටික. ඒවා නිකන් අර සිතට කැවිලා වගේ තියෙනවා. චිත්ත ප්‍රවාහයට. ඉතින් ඒ නිසා අපේ සිත නිතරම අපි මොනවා හරි වැඩක් කරලා වැඩපලක් කරලා ආපහු එනකොට නිතරම අපේ සිත ඒ අපි ගති ස්වභාව වලට යනවා. ඒකට ලොකු බරවීමක් තියෙනවා. බරවීමක්. ඒකට ලොකු කැමැත්තක් තියෙනවා. ඒකට කියනවා අදිමුත්තිය කියලා. ඒ නිසා එකම ගති ස්වභාවය ආසය වෙනවා. ඒකට තියෙන කැමැත්ත අනුව ඒක අදිමුත්තිය කියලා හඳුන්වනවා. ඒකම නිතර හැසිරෙනවා. ඒකම අපි නිතර හැසිරෙනවා. ඒකම චර්යාවක් වෙනවා. චරිතයක් වෙනවා. ඒ නිසා ඒවා කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉන්නේ කල්යාණාදිමුත්තිකයෝ හීනාදිමුත්තිකයෝ. ඒ කියන්නේ පහත් අදිමුත්තිය ඇති අය ඉන්නවා, උසස් අදිමුක්තිය ඇති අය තියෙනවා. ඊට පස්සේ කල්යාණ ආසේ හීනාසේ කියලා දෙයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආසේ ධර්ම ගැන හඳුන්වනකොට කතා කරන්නේ ආසේ ධර්ම ගැන සාමාන්‍යයෙන් අටුවාවල හඳුන්වන්නේ සම්‍යක් දෘෂ්ටිය තමයි සම්‍යක් ආසය. ඒක ගන්නේ සියලු විදර්ශනා ඥානය සහ මාර්ග ඥානය. සාමාන්‍යයෙන් කතා කරන්නේ යථාභූත ඥානය කියලා. ඒක ටීකාවල කියනවා සියලු විදර්ශනා ඥාන නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා අනුලෝම ඥානයේ දක්වා කියන්නේ සංකාරූපේක්ඛාව කියලා අනුලෝමයට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මාර්ග ඥානය. ওই තමයි සම්‍යක් ආසය කියලා කියන්නේ. ඒ විදර්ශනා ඥාන මාර්ග ඥාන ඇති කරාම අපේ సంతානවල ඒකේ ගති ස්වභාවයක් ඇති ඉතිරි වෙනවා. ඒ කියන්නේ ඒක සිත సంతානට කැවෙනවා වගේ සිද්ධියක්. ඒ නිසා එතෙන් පටන් එයාගේ චරිත ලක්ෂණ වලට මේක බලපානවා ලොකුවට. ඔහු ක්‍රියා කරන්නේ ඒ විදර්ශනා ඥාණයෙන් මාර්ග ඥාණයෙන් ලැබිච්ච බලපෑම අනුව. ඊට පස්සේ මිත්‍යා ආසය කියලා එකක් තියෙනවා. ඒවා තමයි මිත්‍යා දෘෂ්ටි ටික. සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය. හොඳට ගැඹුරින් හිතලා විමසලා ඒක පිළිගත්තා නම් අපේ సంతානය එතෙන් පටන් අපේ සිත ඒ පැත්තට බර වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් සාරලව හිතන්න සම්‍යක් දෘෂ්ටියේ ගැඹුරින් පිහිටගත්ත කෙනෙක්ගේ ක්‍රියාකාරකම්. ඒවා වැඩ කරන්නේ සම්‍යක් දෘෂ්ටියට අනුවනේ. එයා කෙලින්ම සතෙක් දැක්කම එයාට හිතෙන ක්‍රමය දැන් අපි තුමු බිලි පූජා කරන හිතෙක් නම් එයා සතා දැක්ක ගමන් එයාට බිලි පූජා කිරීමේ වගේ හැඟීමක්. සතෙක් ගැන එයා දක්වන ආකල්පවල වෙනස්කමක් නේද? ඉතින් ඒකට මාර්ගඵල ඥානලාභියෙක්ට තියෙන විශේෂ ගතිගුණ වලට මූලිකම හේතුවක් තමයි මේ ආසය කියන එක. ඊළඟට ඕක පටිසම්භිදා මාර්ග අටුවාවට එනකොට පටිසම්භිදා මාර්ගයේ පදනම් කරගෙන මේක අදිමුත්තිය ලෙසත් විස්තර වෙනවා. මේ ආසය කියන එක අදිමුත්තිය ලෙස විස්තර. අදිමුත්තිය කියලා කියන්නේ බර භව. ඒක ගැන මත තියෙනවා. සමහර ගන්ටි පදවල කියලා තියෙනවා මේක අදිමුත්තිය කියලා කියන්නේ නිකන් අර අදිෂ්ඨානය කියලා. සාමාන්‍ය එක ගන්නේ සිත රුචි කරනවා. සිත බරයි. අර තලදි මුත්තතා කියලා කියන්නේ. සිත නැඹුරු වෙලා තියෙනවා වගේ කියලා. ඒතර මේ ගති වලටම සිත නැඹුරු වෙලක් තියෙනවා.
එතකොට එතනදී අපි දිග්ගස්සනවා සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියට අමතරව තියෙනවා අදිමුත්‍ති කිහිපයක්. මොනවද? ඒකට කියනවා ආධ්‍යාසය කියලාත් කියනවා ඒකට. ආධ්‍යාසය අභ්‍යන්තරයේ තියෙන අපේ අදහස වගේ එකක්. ආධ්‍යාසය. ඒකට සිත නැඹුරුයි. ඕක තමයි බෝසත්වරුන්ගේ සාමාන්‍යයෙන් කියන නෙක්ඛම්මජ්ජහසය, පවිවේකජ්ජහසය, අලෝභජ්ජහසය, අදෝසජ්ජහසය, අමෝහජ්ජහසය, නිච්චරණජ්ජහසය කියලා බෝසතාණන් වහන්සේට විශේෂයෙන් තියෙන ආධ්‍යාස හයක් තියෙනවා. ඒ ආධ්‍යාස හය නිසා උන්වහන්සේ නිතරම නියත විවරණ ලැබුණාට පස්සේ උන්වහන්සේ නිතරම ඒ ආධ්‍යාස වලින් බර වෙලා උන්වහන්සේ හැමතිස්සෙම වගේ හරිම කරුණාවන්තයි. වෙනස් වෙන අවස්ථා තියෙනවා. කරුණාවන්තයි. හරිම නිර්ලෝභී. හරිම පැවිද්දට කැමති. සසරෙන් එතර වෙන්නට කැමති. මේ වගේ අර ෆෝස් එකක්, ඩ්‍රයිවිං ෆෝස් එකක් උන්වහන්සේගේ වැඩ කරනවා. ඒකට කියනවා අජ්ජාසේ ධාතුව කියලා. අජ්ජාසේ ධාතුව. මේ අජ්ජාසේ ධාතුව සිතට වඩා assume. ඉතින් ඒකේ අනිත් පැත්තක් තියෙනවා. ලෝභජ්ජාසය, දෝසජ්ජාසය, මෝහජ්ජාසය, විහිංසාජ්ජාසය, අනුන්ට කරදර කරන්න කැමති බව. ඊට පස්සේ සංගනිකාරාමජ්ජාසය, ඒවට පිරිසෙක් ඉන්න කැමති බව, කාමයේ අතහරින්න බැරි බව. මෙන්න මේ වගේ ඒකට විරුද්ධ අජ්ජාසය තියෙන සත්‍යයක් ඉන්නවා. ඊට පස්සේ ඒ අජ්ජාසය ආසය ඒවා නිසා ඒවා වලම තමයි අපි හැසිරෙන්නේ. ඒ නිසා අපිට චර්යා කියලාත් කියනවා ටීකාවේ. චර්යාව බවටත් ඒකපත් වෙනවා. ඉතින් ওই විදිහට ගත්තම ඒ ගති ස්වභාව ටික අනුසයට අමතරව. අනුසය කියන්නේ තාම ගතික කෙලෙසයක්. ඒක වෙනස්. ඒක නිතරම හටගන්න බලාගෙන තියෙන දෙයක්. මේ චිත්තසංතානය ඇසුරු කරන, චිත්තසංතානයේ වාසය කරන ගති ස්වභාව ටික. ඉතින් මේක කුසල අකුසල දෙපාර්ශවයේම තියෙනවා. ඉතින් ඒකෙම තවත් එකක් තමයි උපනිශ්‍රය කියලා කියන්නේ. ඉතින් ඒක උපනිශ්‍රයත් ආසේ අධිමුත්‍යයට බරයි වගේ පේන්නේ. නමුත් උපනිශ්‍රය කියන එක ඊට වඩා ටිකක් බ්‍රෝඩ්. දැන් උපනිශ්‍රය ගත්තම අපි සමහරලාට දැන් අජාත සත්තු තාත්තා මැරුවා ජාතකයක. බෝසතාණන් වහන්සේ හිත සනසන්නේ. ඒ හුරුව තිබුණා අවස මේ ආත්ම භාවයේ බිම්බිසාර රජුරවංග ඝාතනය කරන්න. ඒ නිසා උපනිශ්‍රය ගත්තම සමහරලාට එකපාරක් කරපු ක්‍රියාවක් වුණා උපනිශ්‍රය වෙනපා නැවත ක්‍රියාවක් කරා. ඒ නිසා ඔය ඉන්ද්‍රිය පරපරියත්ත ඥාණයෙන් සත්‍යයන්ගේ ඉන්ද්‍රියවල දියුණු භාවය බලනකොට බුදුරජාණන් වහන්සේ බලනවා කියලා කියන්නේ උපනිශ්‍රය උපකාරය. ඒවා කොච්චර දියුණු වෙලාද තියෙනවා කියන එක. අර ඒ දියුණු කරපු එක නිසා ඉතිරි වෙච්ච නිකන් චිත්තසංතානේ කැවිච්ච ගතියක්, අභ්‍යන්තරයේ තියෙන චරිත ලක්ෂණ වගේ ගතියක් තමයි මේ කියන ආසය, අනුසය, ආසය, අජ්ජාසය, අදිමුත්‍ය චරිතය කියලා අපි අර්ථකථනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ඒවා චිත්තසංතානේ අලුතෙන් හට ගන්නකොට නිරුද්ධ වෙලා අලුතෙන් හට ගන්නකොට ඒ චිත්තසංතානේ ඇසුරු කරගෙන මේවා සියුම් ආකාරයෙන් පවතිනවා. ඒවට තමයි මම මේ දේශනාවේදී පරමත්ත ජාතික කියලා නමක් දාන්නේ. ඒ පරමත්ත ජාතික ධර්ම උපාද තිති භංග කියන අවස්ථාවලට පැමිණිලා නැති, නමුත් අභාව මාත්‍රයක් නොවන, ප්‍රඥප්තියක් නොවන නිසා ඒවා විද්‍යමාන පරමාර්ථ ගති ස්වභාව ලෙස සලකන්නා වූ ගති ස්වභාව ටිකක් තමයි ඒ කතා කරලා තියෙන්නේ. ඒවා ගැන මම ඉදිරියේදී පරමත්ත ජාතික කියලා වෙනම පාඩමක් කතා කරනවා. ඒකෙදි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම නොදන්නා කරුණු ගොඩාක් ඔබ වහන්සේ මට පැහැදිලි කරලා දුන්නා. ඒක නම් බොහොම පින්. හැබැයි තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩිත් නැහැ ඒකත්. ඔබ වහන්සේ කාලේ හැටියට සුදුසු අර්ථයකට උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක විඥානඛණ්ඩය ගැන කතා කරපු එක. දැන් විඥානඛණ්ඩය කියනකොට විඥානවල එකතුවක් කියලා ඔබ වහන්සේ කිව්වේ. ඒ විඥානවල එකතුවක් කියලා කිව්වට අපි දන්නවා කාල අණු ක්ෂණික චිත්තක්ෂණ හැටියට බලපුවාම එක මොහොතක තියෙන්න පුළුවන් එක විඥානයක් පමණමයි. එතකොට ඇත්තටම විඥානඛණ්ඩය කියලා කියන්නේ එක්කෝ අතීත තිබෙලා නැති වෙච්ච විඥාන එකතුවක්. එහෙම නැත්නම් අතීතයත් පච්චුප්පන්නයත් අනාගතයත් තුනම එකතු කරලා හදපු මේක. ඉතින් මම හිතනවා ඒක එකම අරමුණක් පදනම් කරගෙන යනකොට අපි ඒකට එක ස්කන්ධයක් කියලා කියනවා. අරමුණ වෙනස් වුණොත් වෙනස් ස්කන්ධ බවට පත් වෙනවා කියන එක තමයි මට තියෙන හැඟීම. නැත්නම් බොහොම සරල මට්ටමේ අදහස. ඉතින් ඒක නිසා එතකොට මට අනිත් පැත්තෙන් එන ප්‍රශ්නේ තමයි උන්වහන්සේ පරමාර්ථ ධර්ම අර්ථ දක්වීමේදී මුලදිම කියපු දේ තමයි අර උපාද තිති භංග අවස්ථා තුනෙන් එකක පවතින ධර්මයට තමයි අපි පරමාර්ථ ධර්ම කියලා කිව්වේ. එතකොට විඥානඛණ්ඩය කියලා ගත්තාම එහෙම ගන්න පුළුවන් නේ ඇත්තටම මේ විඥානඛණ්ඩය තුල තියෙන අර පච්චුප්පන්න විඥානය විතරයි නේද කියන ප්‍රශ්නේ තමයි එන්නේ. උපාදිතී භංග කියන අවස්ථාවන් වලට පැමිණෙන්නා වූ
තුනම ගන්නවා පරමාර්ථ ධර්ම කියලා. මම කියලා දෙන්නේ උත්පාදය හා සම්බන්ධ කියලා ඇත්තේ. උපාදාදී ත්‍රේට පැමිණිය කියලා නෙවෙයි මම පරමාර්ථ ධර්ම විස්තර කරලා ඇත්තේ. උපාදාදී ගති එක සම්බන්ධ. ඒ නිසා අනාගතයත් පරමාර්ථ ධර්මයක්. පච්චුප්පන්නයත් පරමාර්ථයක්. ඊට පස්සේ අතීතයත් පරමාර්ථයක්. හටගත් ධර්මය තමයි විද්‍යමාන පරමාර්ථය. අරව අවිද්‍යමාන පරමාර්ථය. ඊට පස්සේ හටගත හැකි බව කියන එක වෙනයි. ඒක වෙනම දෙයක්. ඒක තමයි අර අනුප්පන්න ධර්ම ලෙස අපි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පරමාර්ථ ධර්ම කියනකොට උපාදයට සම්බන්ධ ධර්ම. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච, හටගෙන තාම නිරුද්ධ නොවිච්ච, අනාගතේ හටගන්න කියන තුනෙන් තමයි පරමාර්ථ කියන කතාව අරන් තියෙන්නේ. ඒ නිසා එකම අරමුණ වෙනස් වෙනකොට නේ විඥානස්කන්ධය වෙලා තියෙන්නේ. එකම අරමුණ අරගෙනවත් නානා සිත් පහළ වෙනකොට ඒ සිත් ගොඩක් ඒක. ඒ කියන්නේ නානා උපාද ඇති විඥානයෝ තමයි විඥානස්කන්ධය කියලා අරන් තියෙන්නේ. ඒක වෙන වෙනම ධර්ම විඥාන ගොඩක්. ඒක අභ්‍යන්තර ගොඩක් වෙන්න පුළුවන්, බාහිර ගොඩක් වෙන්න පුළුවන්. එතෙන්දී තව මේ මට පැහැදිලි කරගන්න අවශ්‍ය දේ තමයි හඳුන්නේ විඥානය කියනකොට අපි පරමාර්ථ ධර්මය කියලා ගන්නවා. විඥාන ස්කන්ධය කියනකොට ඒක පඤ්ඤාත්තියක්ද එහෙම නැත්නම් ඒක නෑ පරමාර්ථ ගොඩක්නේ. පරමාර්ථ ගොඩක්නේ. පරමාර්ථ ගොඩ පඤ්ඤාත්තියක් නෙවෙයි. පරමාර්ථ ගොඩ ඒකත්වයෙන් ගත්තොත් තමයි පඤ්ඤාත්තිය වෙන්නේ. එම්මයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේ බොහොම කාලයක් අරගෙන මට ඒ කරුණු පැහැදිලි කර දීම ගැන ඔබ වහන්සේට මම ඉතාම ගෞරවයෙන් නමස්කාර කරනවා. ඒ වගේම මම රැස් කරලා තියෙන සියලුම කුසලයෙන් ඔබ වහන්සේට තව දීර්ඝ කාලයක් මේ ශාසනයට කරන සේවය කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. ඊට පස්සේ තියෙන ස්වාමීන් වහන්සේ මේ ඊට කලින් ඔබ වහන්සේ මේක පැහැදිලි කරා මේ මට මතක හැටියට සම්පටිච්ඡන සිත් දෙක සහ මනෝ පංචද්වාරජ්‍යනේ සිත ස්වාමීන් වහන්සේ විඥානයේ මනෝ ධාතුව කියලා කියන්නේ. ඒකට ඒ සිත් තුනේ ස්වාමීන් වහන්සේ විඥාණයෙන් වෙන කාර්යභාරය ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ. දැන් විඥානය කියන්නේ අරමුණක් වෙනකොට දැක්කියු වගේ ඒක එක සිද්ධ වෙන්නේ නැද්ද? විජෝම ඒකද හේතුව නැත්නම් ඔබ වහන්සේ මට මතකයි අර මකුරු දෙලක් ආශ්‍රයෙන් ඔබ පැහැදිලි කරා චුට්ටක් අර පොඩ්ඩක් උගන්න. නෑ ඒකේ මේ විඥානන කෘත්‍ය තියෙනවා. විඥානන කෘත්‍ය තියෙනවා. ඒ සිත් වලින් ඒ චිත්තුප්පාද වලින් කෙරෙන විඥානන සාමූහික ආරම්මන ග්‍රහණය. සාමූහික ආරම්මන ග්‍රහණය අනිත්‍යයට දුර්වලයි. ඒ කියන්නේ ඒක එන්න ඕනේ අපි සාමූහික ආරම්මන ග්‍රහණයේ තියෙන ගැඹුරු භව කියලා එකක්. ඕක කතා කරන්නේ මම චිත්ත වීති කතා කරනකොට. ඒ කියන්නේ පංචද්වාරාවජන සිත කියන්නේ ආවර්ජන මාත්‍රයක්නේ. භවංග හිතේ භවංග හිත තියෙනකොට අරමුණක් හැපුණා මේකක ඒ පැත්තට අවධානය දීපු එක. ඒතර අරමුණ දැනගන්නෙත් නෑ හරියට. අරමුණ දෙසට අවධානය දීමක් තමයි කරලා තියෙන්නේ. අරමුණ දැකලා නෑ තාම. නමුත් අරමුණ තමයි ඒ රූපය තමයි අරමුණු කරලා තියෙන්නේ. ඒ නිසා අරමුණ පේන්න බොන්නේ අරමුණු ගැනීමක් කරන්නට. ඊට පස්සේ ඒකනේ අපි කියන්නේ බිත්තිය හැපැත්තේ කවුරු හරි ඉන්නවා ඇහෙනකොට මම යාව අරමුණු කරොත් එහෙම අරමුණුලා තියෙන මේ පුද්ගලයා මට. අය වැරදි ලෙස අරමුණු වුණත් වෙන කෙනෙක් කියලා හිතුවත් මම බැන්නොත් එහෙම යාට රහතන් වහන්සේ කෙනෙක් නම් ආරූපව දෙනවා. ඇයි මොකද ඒ ඉන්න පුද්ගලයානේ අරමුණු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පංචද්වාරාවජන සිතෙන් කරන්නේ හුදු ආවර්ජන මාත්‍රයක්. ඊට පස්සේ චක්කු විඥාණයෙන් ආදීන් දකින්නවා කෙලින් මේක. ඒක දැකීමක්. ඒ නිසා ඒකේ දර්ශනය ගැඹුරුයි. ඊට පස්සේ සම්පටිච්ඡන සිත ඒ දැක්ක එකම ආපහු අරගන්නවා. ඒතර වස්තු මාරුවකුත් සිද්ධ වෙනවා. ඒක හුදු ගැනීම මාත්‍රයක්. ඒකේ ගැඹුරු විශ්ලේෂණයක් මොනවත් කරන්නේ නැහැ. ඒ නිසා පංචද්වාරාවජන සිතයි සම්පටිච්ඡන සිතයි කියන දෙකෙහි විඥානන, ඒ කියන්නේ සාමූහික විඥානන ලක්ෂණ, සාමූහික ආරම්මන ග්‍රහණය චක්කු විඥාණයට අඩුයි. චක්කු විඥාණයෙන් කරනවා ඒක කෙලින්ම ගන්න බව දැකීම කෘත්‍ය සිද්ධ වෙනවානේ. මොකද යාට උපකාර ලැබෙනවානේ මේ චක්කු ප්‍රසාදයත් යා උපකාර කරගන්නවානේ. ඉතින් මෙතනදී ඒක ආපහු නැවත ආවර්ජන කිරීමක්, නැවත ගැනීමක් විතරයි සිද්ධ කරන්නේ. ඒ අරමුණෙහිම නැවත වතාවක් සිත පහළ වෙනකොට දැන් හොඳ ආශ්‍රවණේ බඳු ආශ්‍රවණයක් කියලා කියන්නේ නැහැ ඒකට. එකම අරමුණේ නැවත වතාවක් පහළ වෙනකොට එතනදී ඔන්න ඒ චිත්ත ස්ථානයත් අපි කතා කරන්නට ඕනේ. ඊට වඩා ගැඹුරු එකම චෛසික ගන්න පහළ වෙන්නේ. නමුත් ඒකෙදි නැවත ඒක පහළ වෙනකොට ඊට වඩා හොඳ අවබෝධයක් ඒක ගැන පැමිණෙනවා. හරිනේ? එතකොට පංචද්වාරාවජන සිතේ පංචද්වාරාවර්ජනයේ හැකියාව අඩුයි සම්පටිච්ඡනයට වඩා. පංචද්වාරාවර්ජනය ඊට පස්සේ සම්පටිච්ඡන ඊළඟට දෙපස් විඥානය. ඊළඟට තමයි මනෝ විඥාන ධාතු ටික තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන විඥානන සාමූහික ආරම්මන ග්‍රහණය. ඒ විඥානන ක්වොලිටිය ඒ ලෙවල් එක අනිත්‍යයට වඩා අඩු නිසා තමයි මනෝ ධාතු කියලා විතරක් දක්වලා තියෙන්නේ. නැතුව අරමුණ වෙන්කොල්ල ගන්න බැරි විඥානන කෘත්‍ය නැතුව නෙවෙයි. සෑම විඥානයකම විඥානන කෘත්‍ය තියෙනවා. ඒ අර
විඥානන හැකියාවේ අඩුකම, ඒ කියන්නේ අසාමූහික ආරම්මන ග්‍රහණයේ තියෙන ඒ ආරම්මන ග්‍රහණ හැකියාවේ අඩුකම දක්වන්න තමයි විඥාන කියන පද ඉවත් කරලා දෙන්නේ. අනිත් ඇත්තටම කියනවා නම් ඒක අනිත්‍ය වලට ඒක දාලා තියෙන්නේ වැඩි කියලා පෙන්නන්න. නැත්නම් මනෝ කියන එකෙන්ම කියවෙලා ඉවරයි කතාව. අනිත්‍ය වල ඒක වැඩි කියන්න තමයි මනෝ විඥාන කියන පදයකින් වෙසසලා තියෙන්නේ. මේ සමිනස ගොඩක් තියෙන්නේ. ඒතකොට සමිනස සම්පටිච්ඡනයට සාපේක්ෂව සම්පීර්ණසිත වැඩි. ඇයිනේ එකම අරමුණේ දෙවෙනි පාර පහළ වෙන සිතනේ. එකම අරමුණේ දෙවෙනි පාර පහළ වෙනකොට ඉතින් වැඩිනේ. එහෙමයි සමිනස. ගොඩක් තියෙන සමිනස ගොඩක්. තේරුවන් සම්මසයන් වහන්ස අවසරයි. එනවසන මහත්තයා. මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මම දන්නේ අර වයින්වාස ඉස්සර පැහැදිලි කළා මේ ආශ්‍රවයන් පිළිබඳව කතා කළා. ආශ්‍රව නෙවෙයි ආශ්‍රය ගැන කතා කරේ. සර්වස් විතරක් එක්ක මට දැනගන්න මේ පොඩි ගැටලුවක් තමයි මේ ආශ්‍රව චෛතසික සහ මනස් මතකයේ කියන ඒවාට අන්ත සම්බන්ධයක් තියෙනවා කියන්නේ. ආශ්‍රව කියන්නේ. ආශ්‍රව අර මේ කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, විජ්ජාශ්‍රව. ඒ ආශ්‍රව සහ චෛතසික සහ මතකයේ කියන ඒවාට සම්බන්ධයක් තියෙනවා. ආශ්‍රව වලින් විශේෂ දායකත්වයක් නැහැ. ඕනම චෛසික ධර්මයකින් මතකයට දායකත්වයක් තියෙනවා. මොකද ආරම්මන ග්‍රහණයක් සිද්ධ කරාම නැවත ඒක සිහි කරන්න පුළුවන් බවක් චිත්තසංතානෙ තියෙනවා. ඒ නිසා හැම චෛසිකයක්ම මතකයට දායක වෙනවා. එක විදිහකට. ඉතින් විශේෂයෙන්ම ජවනසිත කියන මතකයට දායි ඉන්පුට් එක. ඒවා හොඳින් ගන්නවා. ආසේවන ප්‍රත්‍යත් ඒ කියන්නේ හොඳට අරමුණ ගන්නවා. අරමුණ ගැනීම හොඳයි. ආසේවන ප්‍රත්‍යයෙන් පස්සේ ජවනත් හොඳට ගන්නවා. සමහරවිට ආශ්‍රවයක් චෛතසිකයක ආශ්‍රවයන්ගේ බලපෑමක් ඉන්නේ. අරමුණ ගණිතී සිතත් එක්ක චෛතසිකත් සම්බන්ධ වෙනවා. ඔව්. ඒතර ඒ චෛතසිකයන්ගේ අත ගැනීමට චෛතසිකය සම්බන්ධ වීම ඒ ආශ්‍රවයන්ට සම්බන්ධකින් ආශ්‍රවය සම්බන්ධයෙන් නෙවෙයි තියෙන්නේ. නෑ නේද රහතන් වහන්සේට පහළ වෙන චෛසික නේද? ආශ්‍රවය සම්බන්ධ වෙන්නේ ආශ්‍රවය කලින් භවයේ තිබිච්ච නිසා අපි ඉපදුනා. ඒ නිසා ආශ්‍රවය නිසා තමයි මේ අපේ ගමන තියෙන්නේ කියලා ඕනනම් කෙනෙක්ට දූර ප්‍රත්‍යක් පෙන්වන්න පුළුවන්. දුරින් ප්‍රත්‍යවීමක් පෙන්වන්න පුළුවන්. නමුත් චිත්තචෛසිකයන්ගේ හට ගැනීමට ආශ්‍රවයන්ගේ බලපෑමක් නැහැ. රහතන් වහන්සේටත් ඒකනේ හටගන්නේ චිත්තචෛසිකය. දැන් සමහරලාට හිතෙන්න පුළුවන් මතකයේ තියෙන්නේ උපාදානයේ ආශ්‍රය වගේ නෑ. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේට තරම් මතක කෙනෙක් නෑ නේ. තව කරුණු කාරණා හොඳට මතකයිනේ කියපු ඔක්කොම කරුණු. එතකොට ආශ්‍රවය උපාදානය කියන වලින් මතකයේ කියන එක දැන් සමහරලාට මතක තියෙන්නේ ආශ්‍රව නිසා උපාදාන නිසා මතක තියෙනවා නම් ඒක ටිකක් අකුසල පැත්තට බරයි වගේ කියනවා නම් එහෙම එකක් තේරවාදේ නෑ. ඇත්තටම අකුසලයේ දුරු වෙන්න මතකයේ හොඳයි. මතකයේ වැඩි. මතකයේ කියන එක ඉහළ ගුණයක්. මතක තියනවා කියන එක. හොඳට මතකයි කියන එක. ඒක ඒකනේ මේකක් තියෙන්නේ. සතිමන්තානං කියලා මේ තනතුරක් තියෙන. නේද? ඔය සිහි කරන්න පුළුවන් බව චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒක නාත කරන ධර්මයක්නේ. එතන සිහියෙන් සිහි කරන ඒක සතිපට්ඨානෙන් සිහි කරන්න ඕනේ. ඒ වෙච්ච දේවල් ඔක්කොම නාම රූප ගොඩක් ලෙස සිහි කිරීම තමයි එතන කතා කරලා තියෙන්නේ. නමුත් චිර කතම්පි චිර බාසිතම්පි. ගොඩාක් අතීතයේ වෙච්ච දේවල් වුණත් එයාට නාම රූප විදර්ශනා ප්‍රඥාවෙන් සිහි කරන්නට පුළුවන්. ඊට පස්සේ ගොඩාක් මතක තියෙන එකට අග්‍රස්ථානයක් තියෙනවා අපේ ශාසනයේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණා සතිමන්තානම්. හොඳට සිහිය ඒකේ ඒ මතක තබා ගැනීමේ කියන දේවල් තේරුම් ගැනීම ගතිමන්ත භව, ඒ වගේම ඒ පාඩම් කිරීමේ මතක තබා ගැනීමේ උත්සාහය වීරිය වැඩිකම දිතිමන්ත බව. ඒ තුනටම අග්‍රස්ථාන තියෙනවා. ඉතින් ඒ නිසා මතකයයි ආශ්‍රව වලින් ගත්ත දෙයක් හොඳට මතක තියෙනවා. අපිට ලෝභයෙන් ගත්ත දෙයක් හොඳට මතකයි. ද්වේෂයෙන් ගැටිච්ච දෙයක් හොඳට මතකයි. අමතක වෙන්නේ නැහැ නේ සාමාන්‍ය. සමහරවල් ඇතිවෙච්ච තරහවල් නේ. මේ වගේම ප්‍රඥාවෙන් දැක්ක දෙයක් අමතක වෙන්නේ නැහැ. දැන් මාර්ග ඥානෙ එහෙම ලැබුවට පස්සේ කොහොයිද මාර්ගයේ ලැබුවේ? මාර්ගයේ ලබන්න කලින් තිබිච්ච අරමුණ මොකද්ද? ඒක විදර්ශනා කරේ අනිත්‍ය ලෙසද, දුක්ඛ ලෙසද, අනාත්ම ලෙසද මේ සියල්ල කවදාවත් අමතක වෙන්නේ නැහැ කියන්නේ මරණකම්. බැරි වෙලා හරි කවුරු හරි කිව්වොත් මතක නැහැ මට කවද්ද කොයිද සෝවන් උනේ කියලා එයා සෝවන් නාරයන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා තීරණය කරනවා. තේරවාදී හැටියට. ඒ නිසා ඒ මතකය කියන එකට ආශ්‍රවවල විශේෂ සම්බන්ධයක් නැහැ. නමුත් ආශ්‍රවත් අනිච්චෛසික වගේම මතකයට දායකත්වයක් ලබා දීම සිද්ධ වෙනවා. හැබැයි චිත්තචෛසික ධර්මයේ අරමුණක් අරගෙන හට ගැනීම කියන එක ධර්ම නියාමයක්. චිත්ත නියාමය කියලා ඒකට කියන්නේ. ඒකට ආශ්‍රවවල බලපෑමක් නැහැ.
එක තැනක බලපෑමක් තියෙනවා. චුතියෙන් පස්සේ ප්‍රතිසන්ධිය කියන සිත පහළ වෙනකොට ආශ්‍රව තිබිය යුතුයි సంతානේ. අනුසේව අප්‍රහීනව ඒක හට ගැනීම සඳහා. පෙරවසනේ. එහෙනම් හොඳයි අද දවසේදී අපි සිත සම්බන්ධයෙන් පැතිකඩ ගානකින් කතා කරන්නට යෙදුණා, අවසන් කරන්නට යෙදුණා. ඒකෙනුත් අපි සිත කියන එක හුදු අරමුණු දැන ගැනීම මාත්‍රයක් පමණයි, අරමුණට අවධානය දීම මාත්‍රයක් පමණයි. ඒ නිසා ඒක සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් විය නොහැකි කියන දර්ශනය ඇති කරගන්නට පිටිවහලක් වෙනවා මේ දැනුම. ඒ නිසා මේ දේශනාව අවසන් අනිත් දවසේදී අපි ස්පර්ශය කියන චෛසික ධර්මයේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද රැස් කරගන්නට දෙනා කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතේ පිණිසත් මේ කුසල සම්භාරය හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලෝකයට ඒ යුද කෝලහල අවසන්ලා සාමයේ සතුට ළඟා වේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.